Net FM Unlimited. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුපුරුදු බදාදා net FM Unlimited දේශපාලන සංවාදය. දේශපාලන තලයේ දේශපාලන කරලියේ ගැටුම් ඇති වෙද්දි, ගැටුම් උණුසුම් වෙද්දි, ප්‍රශ්න ඇති වෙද්දි, ප්‍රශ්නවලට උත්තර හොයද්දි, හොයන උත්තර සමහර වෙලාවට සමාජයේ විවේචනයට ලක් වෙද්දි මේ ගමන කොහොමද යන්නේ, කොහොමද කරන්නේ, ජනතාව විදියට අපිට ලැබෙන ප්‍රතිලාභ ප්‍රතිඵල තියනවාද, මේ දවස්වල වගේ නම් මේ පෝලිං හැමදාම තියෙයිද, පෝලිං වල අපිට ඉන්න වේද වගේ ප්‍රශ්න ටිකක් ජනතාව අහනවා. ඒ ඇතුලේ ඍජු ප්‍රශ්නය පෝලිම වුණාට ඒ ඇතුලේ තියෙන තව කාරණා රාශියක් තියෙනවා. ඒව මතුවෙන්නේ කොහොමද? ඒවට උත්තර හොයන්නේ කොහොමද? පැහැදිලි උත්තර තියෙනවද, විසඳුම් තියෙනවද? අපි කතා කරමු. ආණ්ඩුවෙම ඉඳලා ආණ්ඩුවෙම මැති ඇමතිවරුන් පිරිසක් ඇතැම් තීරණ සම්බන්ධයෙන් එකඟ නොවන අවස්ථා අපි පහුගිය කාලේ දැක්කා. ඔවුන් ඒ විවේචන දිගින් දිගටම එල්ල කරා. මම හිතන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වන ප්‍රශ්නේදී ආරම්භ වුණු සමහර වෙලාවට නොගැලපෙන තැන් වර්තමානයේ දක්වාම ඇවිත් තියෙනවා. දැන් ඒ අභියෝගවලට ප්‍රති අභියෝග කරන තැනකුත් පේන්න තියෙනවා. මේ සියල්ලත් එක්ක, විශේෂයෙන් මේ වෙලාවේ අර්බුදයත් එක්ක ඉදිරිය ගමන කෙබඳුද? යම් විදිහකට අපිට පේනවා ප්‍රතිරෝධී අදහස් දැක්වීමක්. ඒ ඔවුන්ගේ පාර්ශවයෙන් ඔවුන් කියනවා මේ වෙලාවේ ගන්නා තීන්දුව තීරණ ජනතාව ලබා දුන්නු බලයට එකඟව ක්‍රියා නොකිරීම අපේ ඇතැම් තීන්දුව තීරණවලට හේතු වෙනවා කියලා. ඒ අනුව අපි ආරාධනා කළා එවැනි භූමිකාවක් මේ වෙලාවේ නිරූපණය කරන, එහෙම නැත්නම් එවැනි ක්‍රියාකලාපයක මේ මොහොතේ රැඳෙන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් එක්ක අද අන්ලිමිටඩ් සංවාදය සිද්ධ කරන්න අපි ආරාධනා කළේ අපේ රටේ බලශක්තිය ඇමතිතුමාට, පිවිතුරු හෙළවුරුමේ නායක නීතිඥ උදේ ගම්මන්පිල මැතිතුමාට. අයිබෝන් මන්ත්‍රීතුමා. අයිබෝන්. විෂය බලශක්ති විෂය තෙල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මේ දිනවල සාකච්ඡා කරමින් තිබුණා. අපි දැක්කා ජනවාරි මැද විතර වෙද්දී සමහර විට තෙල් තොග ඉවර වෙයිද කියලා. කෙනෙක් මේ වෙලාවේ අපි වහගෙන යනවා නම් තයිපොංගල් වලට ගමේ යන්න බැරි වෙයිද? ගමේ ගියොත් Tamanගේ වාහනේ ආයෙමත් නගරයට එන්න බැරි වෙයිද? එවැනි අර්බුදයක්ද තියෙන්නේ? ඇත්තෙන්ම ඔබට මතක ඇති පෞගිය ජූනි මාසේ ඉඳන්ම විපක්ෂයේ නායකයින් වරින් වර කිව්වා නුදුරු අනාගතයේ තෙල් හිගයක් ඇති වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, සමහර වෘත්තීය සමිති, විපක්ෂයේ වෘත්තීය සමිතිත් ඔන්න තෙල් හිගයක්, මෙන්න තෙල් හිගයක් කියලා මාධ්‍ය හමු තියලා කිව්වා. තමුන්නාන්සලා මාධ්‍ය වලින් ප්‍රචාරය වුණා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදිහට ජනතාව පෝලිං වල රැඳිලා තෙල් ගහගත්තා. හැබැයි පෞගේ මාස 7ටම එහෙම තෙල් හිගයක් ඇති වුණේ නැහැ. අපිට ඉතින් ඇත්තෙම ඒ අය වැරදි නෑ. පවතින තත්ත්වයට තෙල් හිගයක් ඇතිවීමට මහා බරපතල හැකියාවක් තිබුණා. ඇත්තෙම ගෑස්වත්, කිරිපිටිවත්, සිමෙන්තිවත්, හාල්වත්, කහවත් නෙවෙයි ඉස්සලාම හිග වෙන්න ඕනි. ලංකාවට ගේන වැඩිම වියදමක් දරන්න වෙන භාණ්ඩය වෙන තෙල්. මේවා විශේෂ ගබඩා කරන ක්‍රමවේද තියෙන හැම නැවෙම ගේන්න බෑනේ. තෙල් ගේන්න වෙනම නැව් තියෙනවා. හින්දා තෙල් ගෙනේම තමයි අමාරුම ගෙනේම, ගබඩා කිරීම තමයි අමාරුම ගබඩා කිරීම. ඒ වගේම වැඩිම වියදම දරන්න වෙන එක. හැබැයි පෞගේ මාස 7ටම ඔය බොරු ප්‍රචාරයක්දී මම ඔබේ මාධ්‍ය ඉදිරියට ඇවිත් කිව්වා නෑ, තෙල් හිගයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නෑ. තෙල් හිගයක් ඇති වෙනවා නම් අපි ඒක කලින් කියනවා කියලා. නමුත් මනෝජ්, නුදුරු අනාගතේ එවැනි තෙල් හිගයක් ඇතිවීමේ යම් අවදානමක් තියෙනවා. අපිට අවශ්‍ය තෙල් තොග නිසි කලට අපිට මේ තෙල් සපයා ගැනීමේ ප්‍රශ්නයකට වඩා තියෙන්නේ මේ නැව් තොගවලට අවශ්‍ය මුදල් ගෙවා ගන්න. ඔව්. ඒ සමහර නැව් ඇවිල්ලා නැව් 2-3 වරායේ රැඳිලා ඉන්නවා. අපිට අපේ සම්බන්ධතාව යන අපිට පුළුවන් වෙලා තියෙනවා LC අරින්නෙත් නැතුව, මුදල් ගෙවන්නෙත් නැතුව නැව ලංකාවටම ගේන්න. ගෙනාපු නැවත් දවස් 7-8 බලාගෙන ඉන්න වෙනවා. අපි ඩොලර් ටික එකතු කරලා දෙනකොට ඔබ දන්නවා වරක් අපි චීනෙන් ණයක් ගත්තා. ඩොලර් මිලියන 300යි. ඒ වගේම ඉන්දියාවෙන් ණයක් ගත්තා. ඩොලර් මිලියන 400යි. බංග්ලාදේශෙන් ණයක් ගත්තා. ඩොලර් මිලියන 250යි. මේ එකක්වත්
මාසෙකට තෙල් ගේන්න ප්‍රමාණවත් නැහැ. අපිට මාසෙකට මේ දිනවල තෙල් ගේන්න යනවා ඩොලර් මිලියන 400ක්. සමහරු මගෙන් අහනවා ඔබ ඉන්දියාවෙන් ඉල්ලුවන්නේද ඩොලර් මිලියන 500ක්? ඒක ලැබෙයි නේද? ඔව් ලැබෙනවා. හැබැයි යන්තම් මාසෙකට තමයි ඒක ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් මේ අර්බුදයේ හමුවේ මේ එන්න උග්‍ර වෙන අර්බුදයේ හමුවේ මට වෙනදා දුන්නු සහතිකය අද දෙන්න බෑ. ඒක කියලා දැන් දුවලා ගිහලා තෙල් ගහ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉදිරි දිනවලට තියෙනවා. නමුත් හරිම අමාරු යන්නේ තෙල් අවසන් වෙගෙන යනකොට තමයි ඊළඟ නැව ගෙනල්ලා අපි යන්තම් දාගන්නේ. අර තොග පවත්වා ගැනීමේ හැකියාව අපිට පුළුවන් තරම් බරපතල ලෙස පහත වෙట్లా තියෙනවා. ඒක නිසා ජනවාරි මාසේ තෙල් හිගයක් කොයි මොහොතක ඇතිවීමේ අවදානමක් තියෙනවා. හැබැයි ඒ අවදානම ඇත්තට උදා වීමට කලින් මම රටට ඒක දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. හැබැයි තෙල් හිගයක් ඇති වෙන්න අවදානම තියෙනවා කියලා මනෝජ් ඒක ඇති වෙන්න දිලා අපි බලන් ඉන්නේ නැහැ. අපි ඒක නැති වෙන්න ගන්න පියවර ගනිමින් ඉන්නවා. නිසා ඒ තෙල් හිගේ ඇති නොවෙන්නත් පුළුවන්. මම වෙනද කිව්වේ නැහැ. බය වෙන්න එපා. තෙල් හිගයක් ඇති වෙන්න මං ඉඩ තියන්නේ නැහැ කියලා. මට මේ ප්‍රකාශය තවදුරටත් කිරීමේ හැකියාව නැහැ. මේ ජනවාරි පැනගත්තොත් මට ආයේ පුංචි ඉඩක් තියෙනවා. මම රටවල් කීපයක් එක්කම ණය පාසුකම් ගැන කතා කරගෙන තියෙනවා. ඒවා අවසන් වේවි පෙබරවාරි මාසෙදී. ජනවාරි මාසේ අවදානම් මාසයක්. ඔව්. ඒ කියන්නේ මේ වෙලාවේ රටට අවශ්‍ය තෙල් ටික ගන්න දැන් සමහර වෙලාවට විදුලිය බිඳ වැටීමුත් සිද්ධ වෙනවනේ. විදුලිය නිෂ්පාදනය කරන්නේත් තෙල් යොදාගෙනනේ සමහර අවස්ථාවලදී. බොහෝ අවස්ථාවල. ඔව් පද්ධති කීපයක් බිඳ වැටෙනවා තෙල් නැති වුණොත්. එතකොට ප්‍රමුඛ කාරණයක් විදිහට සලකලා මේ මොහොතේ තෙල් ටික නැව අපේ මුහුදු සීමාවට වරාය ආසන්නයට ආවට රටට ගන්න ඩොලර් නිකුත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය ඩොලර් ටික නිකුත් කරලා දෙන්නේ නැහැ. මෙතෙක් කල් කරේ බැංකු වලට තරම් ඩොලර් නැහැ. ඔබ දන්නවා මේ පෞගේ කාලේ බොහෝ වෙලාවට බැංකු පද්ධතියෙන් පිටත තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඔබට ඩොලර් නැහැ චීනෙන් ඇඳුම් ගේන්න. මම තේ අපනයනය කරනවා එංගලන්තෙට. දැන් මං ගාව ඩොලර් මිලියන 100ක් තියෙනවා. මම මොකද කරන්නේ මේක ලංකාවේ බැංකුවට ගේන්නේ නැතුව දානවා ඩුබායි වල හරි සිංගප්පූරු හරි ගිණුමක. ඔබ මට කියනවා මං ඔබට බැංකුවේ දැම්මොත් 202යිනේ. මං 240 ගානේ දෙන්නම් ඩොලර් එකට. ඔබේ ඩොලර් ටික මගේ චීන ඇඳුම් එවන සැපියුම් කරුවට යවන්න. එතකොට ඔබ ලංකාවට ඩොලර් ගේන්නේ නැහැ. කෙලින්ම යනවා ඒ ඩොලර් ටික චීනෙට. ඔබ මට රුපියල් වලින් මුදල් ගෙවනවා අර ඩොලර් ලක්ෂයට ඩොලර් මිලියනයට. හැබැයි ගෙවන්නේ 202 ගන්න නෙවෙයි 240 ගන්න. මෙන්න මේ තත්ත්වයක් මේ දවස්වල තියෙනවා. ඒක වළක්වන්න ශ්‍රී ලංකා මහ බැංකුව අද විවිධ රෙගියුලාසි ගෙනමින් කටයුතු කරමින් ඉන්නවා. මේ තත්ත්වය හැමුවේ රට ඇතුළට ඩොලර් එන්නේ බොහොම සීමිතව. ඒ නිසා අද බැංකු පද්ධතියත් මහ බැංකුවත් දීර්ඝ කාලයක් අපිට උදව් කරා. ඊටාම කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ඒ උදව් කිරීමේ හැකියාව ඔවුන්ගෙත් එන්නම දුර්වල වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා තමයි අපි අභියෝගයකට මුහුණ දීලා තියෙන්නේ. ඔබ ඊට නිවර්දව කිව්වා ඉන්ධන හිගය කියන්නේ බුලින් වෙනවා විදුලි කප්පාදුව. විදුලි කප්පාදුව ආවන් පස්සේ එනවා ජල කප්පාදුව. මොකද ජලය වැඩ කරන්නේ මෝටර වැඩ කරන්නේ විදුලියෙන්නේ. එතකොට ඉතින් ජලය විදුලිය ඉන්ධන කියන තුනම නැති වෙන එකපාරට. ඒ විතරක් නෙවෙයි. ඉන්ධන හිගයක් ඇති වුණොත් දොස්තරට ලෙඩා ගාවට යන්න බෑ. ලෙඩාට රෝහලට යන්න බෑ. පොලිස් නිලධාරියාට කලහකාරීත්වයක් තියෙන තැනට යන්න බෑ. හැමෝගෙට යන්නත් පුළුවන් දුර පයින් යන දුරට බයිසිකලෙන් යන දුරට සීමා වෙනවා. ඒතකොට සාතිශය බහුතරයකට රාජකාරී කරවලට යන්න බැරි වෙනවා. ඉතින් රට අඳුරට ජලය නැතිව කොහෙවත් යන්න බැරි රටම නතර වෙන තැනකට එනවා. ඉතින් මේක දැනට ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුව ගත්තොත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගාවට ප්‍රමුඛතාවයේ තියෙන්නේ ඉන්ධනවලට. නමුත් න්‍යායිකව එහෙම කිව්වත් ඉතින් ප්‍රායෝගිකව කොහමරි ඩොලර් හොයා ගැනීම අර්බුදයක අපි ඉන්නවා. ඔව්. අපි දැක්ක පහුගිය දවස්වල කියවුණා සිංගප්පූරු සමාගමකින් යම් ඉන්ධන ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් 90000ක් විතර ප්‍රමාණයක් ණය පහසුකම් යටතේ ගන්න සූදානමක් තියෙනවා කියලා. ඒක ලැබෙනවද? නැත්නම් අපි පහුගිය කාලේ පෙට්‍රෝ චයිනා සමාගමෙන් පෙට්‍රල් ලබා ගත්තේ මාස 6ක ණයට. මාස 6ට ණයට කියන්නේ අපි ණයවර ලිපියක් විවෘත කරනවා. අපි බඩු ටික ගෙන්න ගන්නවා. අපේ බැංකුව සැපියුම් කරුගේ බැංකුවට ගෙවන්න ඕනි මාස 6කින්. හැබැයි දැන් වෙලා තියෙන්නේ ඒ ණයවර ලිපිය විවෘත කරන්න බැංකුව බයයි. මොකද මාස 6කින් මේ ගාන ගෙවන්න අපිට ඩොලර් හොයාගන්න පුළුවන් වෙයිද කියන ගැටලුව නිසා.
එහෙමින්ද ගැටලුව. ඒ නිසා දැන් මේ ණය පාසුකම තියෙනවා. ණය පාසුකම තිබුණත් තෙල් ටික ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. ගෙවන්න තියෙන මාස 6කින්. මේ බැංකු දෙක ප්‍රධාන බැංකු වලට අද ඒ මාස 6කින් ගෙවන්න ගන්න අවශ්‍ය ණයවර ලිපියත් විවෘත කර ගැනීමේ දුෂ්කරතාවයක් මතුවලා තිබෙනවා. ඔව්. අපි මේ වර්තමාන කාරණේ කතා කරත් ප්‍රතිපත්ති මේ වශයෙන් දීර්ඝකාලීනව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග දැන් අපි දන්නවා ඉන්ධන කියන්නේ තවදුරටත් සුලභ සම්පතක් නෙවෙයි කියලා සාකච්ඡා වෙමින් තියෙනවා. විකල්පවලට යනවා. විදුලි කාර් ඉලෙක්ට්‍රික් කාර් වගේ දේවල් සම්බන්ධයෙන් යම් අදහසක් තිබුණා. දැන් ඔබතුමත් කිව්වා මාසෙකට ඩොලර් මිලියන 400ක් යනවා කියලා තෙල් ආනයනය කරන්න. අවුරුද්දට බැලුවොත් $4800ක් ඩොලර් මිලියන. මේකෙන් 10%ක් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න අපිට ප්‍රවර්ධනය කරන්න වගේ වැඩසටහනකට ගියා නම් මෙහි පරණ වෙන වාහන ටික ප්‍රතිඅපනයනය කරන්න වගේ දෙයකට අපි උත්සාහ කළා නම් ඉන්ධන සඳහා යන වියදම දීර්ඝකාලීනව ටිකක් අඩු කරගන්න තිබුණා. එවැනි ක්‍රියාමාර්ගවලට අපි නිතර යනවා පේන්නේ. හැබැයි මේවා කාරණා විදියට සාකච්ඡා වෙනවා. නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැහැ නේද එමෙතුමා? ඇත්තෙන්ම මනෝජ් අපි විදුලි කාර් ගෙනීම මේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි. ඇයි? අදටත් අපේ විදුලි නිෂ්පාදනයෙන් 3න් 1ක් කරන්නේ ඉන්ධන වර්ග මම කියන්නේ මේ පෙට්‍රෝලියම් නිෂ්පාදිත පාවිච්චි කරලා. දැවි තෙල් වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්, නැප්ත වෙන්න පුළුවන්. ඉතින් වාහනේට පෙට්‍රල් ඩීසල් ගැහුවත් එකයි මොකද්ද විදුලි බලාගාරයට ඒ ටික දීලා විදුලිය හදලා ඒ විදුලිය වාහනේ දිව්වත් අවසාන වශයෙන් අපිට ඒ ටික ගේන්න වෙලා තියෙනවා. එහෙනම් අපි යන්න ඕනි ලංකාව වගේ රටකට PTM වාසනාව නිසා වසර පුරාම ඉර එළිය තියෙනවා. සූර්ය බලය. අපේ දිය ඇලි වල උස්බිම් තියෙන නිසා දිය ඇලි හරහා ඇති වෙන විභව ශක්තියෙන් නැත්නම් ඒ චාලක ශක්තියෙන් අපිට පුළුවන් ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න. සුළඟින් විදුලිය නිෂ්පාදනය කරන්න. අපේ උතුරු පළාතේ ඒ වගේම නැගෙනහිර පළාතේ සුළං විදුලියට ලොකු ප්‍රභවයක් තියෙනවා. අපේ මුහුදෙත් ඒ ප්‍රභවය ඒ හැකියාව තියෙනවා. ඒතර මේ පුනර්ජනනීය විදුලිය ගැන අපි ප්‍රමාණවත් අවධානයක් 1990 මෙපිට දක්වලා තිබුණේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමා බලයට එනතුරු එතුමා පැහැදිලි පොරොන්දුවක් දීලා තියෙනවා 2030 වන විට මම සමස්ත විදුලි බල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කරනවා කියලා. ඒ ඔතන තමයි අපිට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන්නේ පුනර්ජනනීය විදුලියට යනතුරු. අපිට මේ විදුලි කාර් ගෙනාවයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ අනාගතයේ බොහෝ වෙලාවට විදුලි කාර් වලටත් වඩා උත්තර වෙන්නේ හයිඩ්‍රජන් වලින් දුවන වාහන. ඉතින් ඒකේ තියෙනවා මොනවද නීල හයිඩ්‍රජන් සහ හරිත හයිඩ්‍රජන් කියලා ಜಾති දෙකක්. ඉතින් හරිත හයිඩ්‍රජන් තමයි පුනර්ජනනීය විදුලියෙන් හදන්නේ. ඉතින් අපිට ඒ විකල්ප කරා යෑම තමයි දීර්ඝකාලීන විසඳුම වෙන්නේ. හැබැයි ඒකක් මේ අද තියෙන ප්‍රශ්නෙට විසඳුම් නම් නෙවෙයි. ඔව් ඒක තමයි. දැන් අර ඔබතුමා දැන් විදුලි කාර් ගෙනීම මම යෝජනා කරාට පස්සේ ඔබතුමා ඒක මේ යම් විදිහකට ඉන්ධන වලින් විදුලියට සම්බන්ධ කරා. එතකොට දැන් ඊළඟට හයිඩ්‍රජන් වගේ වායුවකට අපි යනවා නම් ආයිමත් ජලයත් එක්ක ජලාණු ගැට ගහගෙන මේක කොහොමද කරන්න කියන තැනකට අපි යන්න පුළුවන්. බැලුවන් පස්සේ මේක විෂය කීපයක් එක්ක ඒකාබද්ධ වෙලා තියෙන වැඩක්. එතකොට බලශක්තිය ඇමතිවරයාට මේක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. විදුලි බල ඇමතිවරයාට මේක තනියෙන් කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. එතකොට කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන්න ඕන වැඩසටහනක්. එහෙම කණ්ඩායම් විදිහට අවශ්‍යතාව හඳුනගෙන සාකච්ඡා වෙනවා. දීර්ඝකාලීනව පේන්න තියෙනවද? එහෙම පුරුද්දක් තියෙනවද ගම්මන් පිළ ඇමතුමා? ඇත්තෙන්ම 2015 දී පැරිස් නුවරදී මෛත්‍රීපාල ජනාධිපතිතුමා 2050 වන විට ශ්‍රී ලංකාව පොසිල ඉන්ධන භාවිතා කිරීම අත්හරින බවට ප්‍රඥාප්තියට අත්සන් කරා. චීනිකව නෑ අපිට දැම්ම නම් බෑ 2070 වෙනකන් අපි පරිසරයට කාබන් විමෝචනය කරනවා. පරිසර දූෂණය කරන්න වෙන බුදුහමෝ දැම්ම නම් බෑ කියලා. ඉන්දියාව කිව්වා 2060 කියලා. ලංකාව 2050 කියලා අත්සන් කරා. එතකොට අපේ පරිසර අමාත්‍යාංශයට බාර වුණා මේ කර්මාන්ත ක්ෂේත්‍රේ, ප්‍රවාහන ක්ෂේත්‍රේ, කෘෂිකර්ම ක්ෂේත්‍රේ, ඒ වගේම ගෘහස්ත ක්ෂේත්‍රේ බලශක්ති අවශ්‍යතා පොසිල ඉන්ධන. ඒ කියන්නේ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ඒ වගේම ගෑස් මේවා භාවිතා කරනවා වෙනුවට පුනර්ජනනීය ප්‍රභවයන් භාවිත කරන තැනට හරවන්න. ඒතකොට ඒක පරිසර අමාත්‍යාංශයට ඒ පිළිබඳ විශේෂ ලේකම් කාර්යාලයක් පිහිටවලා තියෙනවා. ඒ ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් තමයි මේ පරිවර්තනයේ පිළිබඳ අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය කෙරෙන්නේ. ඔව්. එතකොට ඒක දීර්ඝකාලීනව අවශ්‍යතාවයේ හැටියට සිද්ධ වෙන්නේ
ඇත්තෙම අපිට මිට වඩා රටේ අවධානයේ කාර්යයට යොමු වෙන්න ඕනේ. ඒ පිළිබඳ මේ වසරේ මහා බ්‍රිතාන්‍යයේ තිබ සමුළුවේදී අවධානය යොමු වුණා. අපේ ඉතින් අවසාන මොහොතේ අපේ ඉලක්කයන් පිළිබඳ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරගෙන ඉදිරිපත් කරා. නමුත් මම හිතන්නේ ඊට වඩා අපි ක්‍රියාශීලීව මේ ඉලක්ක කරා යෑමේ ප්‍රායෝගික වැඩපිළිවෙලකට යා යුතුයි කියන තැන මම ඉන්න මේ ගැන මම අමාත්‍ය මණ්ඩලය තුල අදහස් දක්වලා තියෙනවා. මම පිටතදී අමාත්‍ය මණ්ඩලය තුල මට අදහස් දක්වන්න අවස්ථාව ලැබුණ නිසා මම පිටත අදහස් දක්වන්න එච්චර කැමති නැහැ. ඔබ ඒක වෙන තැනකට සම්බන්ධ කරේ මං හිතන්නේ. ඔබතුමාට තියෙන චෝදනාවකුත්නේ සමහර දේවල් අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරන්න නැතුව එළිය ඇවිල්ලා කියන්නේ ඇයි කියලා. ඒ කියන්නේ ඒ කාරණේ සාකච්ඡා කරන්න ඔබතුමාට අමාත්‍ය මණ්ඩලයේ ඉඩ හම්බ වුණා. එළිය ඇවිල්ලා කතා කරේ ඉඩ හම්බ වෙච්ච නැති ඒවා. යුගදනවි සම්බන්ධයෙන් වගේ. යුගදනවිනේ අපි පටන් ගන්නෙ බොහොම ඈත. නෑ ඊටත් ඈත. ඔව්. වර්තමාන ආණ්ඩුවේ කුළුඳුල් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන 20 වන සංශෝධනය. එතෙන්දී අපි ඉල්ලනවා මේක ව්‍යවස්ථා සංශෝධනයක් අපට අන්තිම මොහොතේ ගෙනල්ලා බෙදන්න. අපිට කියවන්නවත් හම්බුන්නේ ලබන සතිය වෙනකන් කල් දෙන්න කියලා. නමුත් ඒ අවස්ථාවේ නෑ. මේක අපිට අදම සම්මත කරගන්න ඕනි කියලා අනිත් කීප ඇමතිවරු 4 දෙනෙක් මම නම් කියන්න කැමති නෑ. ඇමතිවරු 4 දෙනෙක් බොහෝ ලොකු හඬක් නගලා එදාම සම්මත කරගන්න තීරණය කරනවා. ඒ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? එහි සංශෝධන 10ක් ඉල්ලලා අපිට එළිය සටනක් කරන්න සිද්ධ වුණා. සංශෝධන 10න් 9ක්ම කරගත්තා. කරගන්න බැරි වුණේ මොකද්ද කියන එක මුළු රටම දන්නවනේ. එතකොට දෙවෙනි එක තමයි නැගෙනහිර ජැටිය ප්‍රශ්නේ. නැගෙනහිර ජැටිය ප්‍රශ්නේ මේ එතනින්ම නැවතිලා ගියොත් ඒ බැරි වුණු කාරණේ ඉෂ්ට කරන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණා. ලිඛිත ඇත්තම එතුමා පොරොන්දු වෙලා අධිකරණ ඇමතුමා ඒක පාර්ලිමේන්තුවේ ප්‍රකාශයටපත් කළා හැන්සාඩ් ගත කරලා තියෙනවා. 2020 ඔක්තෝබර් 24 වෙනිදා හැන්සාඩ් එක බැලුවොත් අධිකරණ ඇමතුමාගේ ජනාධිපතිතුමා වෙනුවෙන් ලබා දුණු පොරොන්දුව හැන්සාඩ් ගත වී තිබෙනවා. ඔය කෙලින්ම කිව්වොත් මේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ප්‍රශ්නේ කිව්වා ඒ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නෙට ජනාධිපතිතුමා දුණු උත්තරේ තමයි මම වසරක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒ ව්‍යවස්ථාවේ අනිවාර්යයෙන්ම ද්විත්ව පුරවැසියන්ට දේශපාලන අයිතිය අහිමි කරනවා කියලා. දැන් කාලේ බැලුවොත් එහෙමනම් වසරයි මාස දෙකක් ගත වෙලා තියෙනවා. වසර නම් පැනලා අවුරුද්දට වැඩි. ඒ කියන්නේ මේ පිළිබඳව සූදානමක් තියෙනවා කියලා පේන්න තියෙනවද ගම්මන්පිල ඇමතුමා? ඒ පිළිබඳ ජනාධිපතිතුමා කමිටුවක් පත් කරා. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නීතිඥ මනෝහර්ද සිල්වා මැතිතුමාලා වැනි ව්‍යවස්ථා විශාරදීන් ගන්නවා කියන කමිටුවක් පත් කරා. ඒ කමිටුව නිරන්තරයෙන් හමු වුණා. තාම අවසාන වාර්තාවක් බාර දුන් බවක් නැහැ. අපි මේ කාරණේ දැන් අපි දන්නවා ව්‍යවස්ථාව දැන් මිනිසුන්ගේ ව්‍යවස්ථාවගේ දේවල් කාරණා එන්නේ කන බොන මූලික අවශ්‍යතා ඉටු වුණාමනේ අර පැවුලෝගේ තියෙනවනේ පැවලෝස් හයරාකි ඔෆ් නීඩ් කියලා සංකල්පයක්. එතකොට දැන් මේ දවස්වල ආහාර ටික අත්‍යවශ්‍ය ඉන්ධන ටික සපයා ගැනීම ජීවිත ආරක්ෂාව සලසා ගැනීම ගෑස් පිපිරීම වගේ ඒවා වෙනකොට මේ මූලික කාරණා මැද්දේ කෝ ව්‍යවස්ථාව කියන එක අහන එක අපි පොඩ්ඩක් තද කරගෙන ඉන්නවා. නිසි කලට අපි ඒක මතු කරමු. ඒ කියන්නේ තව ප්‍රශ්න තියෙනවා ඔබතුමාලට විසඳ ගන්න. අනිවාර්යයෙන්. මතු කරන ප්‍රශ්න වලට අමතරව මතු නොකරොත් තද කරගෙන ඉන්න ප්‍රශ්නත් තිබෙනවා. ඔව්. හොඳයි. අපි එතනට යන් අපි මේ ඉන්ධන සම්බන්ධ කාරණයට ඇවිල්ලා වෙන පැත්තකට අපි යමු උනේ. ගම්මන්පිල ඇමතුමා ඔබතුමා ගණන් හදලා කියන විදියට මට මතක විදියට ඩොලර් බිලියන 280ක විතර සම්පතක් ගෑස් සහ ඉන්ධන ගෑස් සහ තෙල් බොර තෙල් අපි ගොඩට ගන්න අපිට සම්පතක් තියෙනවා. තව අවුරුදු 3කින් විතර අපිට ඒක ගොඩට ගන්න පුළුවන් කියලා ඔබතුමා ගණන් හදද්දි තමයි අපිට ගෑසුත් නෑ ඉන්ධනත් නෑ කියලා අපි පුනර්ජනනීය බල ශක්තිය වලට යනවා කියලා එකපාර කතා කරන්නේ. එතකොට එතනත් මොකක් හරි නොගැලපීමක් තියෙනව නේද? අනිවාර්යයෙන්ම අපිට ජනාධිපතිතුමා අපිට ගෑසුත් නෑ තෙලුත් නෑ කියන්නේ වර්තමාන තත්ත්වය ගැන. ඉතින් එහෙම නැතත් දීර්ඝ කාලීනව අපි පුනර්ජනනීයට යා යුතුයි. ඉතින් තෙල් යුගය තවත් වසර 30කින් පමණ අවසන් වෙන්න නියමිතයි. එහෙනම් අපි මේ මොහොතේ උත්සාහ කරන්න ඕනේ හැකි ඉක්මනින් මේ තෙල් නිදි ටික ගොඩදා ගැනීමට මම ලොකු උත්සාහයක් දරනවා. සමහර අවස්ථාවල ඉතින් අපිට යම් බාධාවල් ඇති වෙලා තියෙනවා. ඒ බාධාවල් ගැන මම ඉතාම ඉවසීමෙන් කටයුතු කරනවා. දැන් මම ප්‍රසිද්ධියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මම හිතනවා මේක තමයි වෙන කිසිම අමාත්‍යාංශකින් මේ වනතුරු අපි ඉන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ යන නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. අපි මෙතනදී අවුරුදු 3කුත් 5කුත් අතර කාලයේදී මේ රටේ ගෑස් සම්පත මුලින්ම ගෑස් ටික ගොඩ ගන්න පුළුවන්. පස්සේ තෙලුත් ගොඩ ගන්න පුළුවන්. ඔබ සිහිපත් කරා ඩොලර් මිලියන 280ක් වටන කියලා. දැන් මනෝ ජෝක වටිනාකම තීරණය වෙන්නේ විචල්යන් දෙකකින්නේ. තියෙන ප්‍රමාණය සහ මිල.
ප්‍රමාණය නම් එහෙමම තියෙනවා. මිල මේ දවස්වල එන්නෙම වැඩි වෙනවා. ඒතර දැන් එදා අපි ඔක මැයි මාසේ තමයි පහුගිය වසරේ ඩොලර් මිලියන 280ක් කිව්වේ. දැන් ඩොලර් මිලියන 300ක් පැනලා අනිව. ඩොලර් බිලියන 300ක් පැනලා. ඩොලර් බිලියන 300යි කියමු. අපේ සමස්ත ණය තියෙන්නේ ඩොලර් බිලියන 47යි. මේ 300න් 150ක්ම දෙන්න වෙනවා කියම මේ හාරන කට්ටියට ඒ වියදම් වලට එහෙම මෙච්චර යන්නේ නැහැ. නරකම තත්ත්වෙට අපි හිතමු. ඒත් අපිට ඩොලර් බිලියන 150ක් තියෙනවා. ණය වගේ විශාල ප්‍රමාණයක්. ඒතර අපේ රටට ගොඩ යන්න නිශ්චිත වැඩපිළිවෙලක් අපිට තියාගෙන අපි දුක් විඳින්නේ. නිකමට හිතන්න මේක ගොඩ අරගෙනයි තිබ්බේ කියලා දැන්. තෙල් මිල දැන් වැඩි වෙද්දී ඩොලර් ගේන්න ඩොලර් නැහැ කියනවා. ගෑස් ප්‍රමිතියෙන් තොරේවය ගෙනාව කියන චෝදනාව එල්ල වෙනවා. ඊළඟට වරින් වර තෙල් හිගිය නැතිවීමේ අවදානම ගැන කතා කරනවා. ඒ වෙනුවට තෙල් මිල වැඩි වෙනවා කියන්නේ අපි අඬා වැටිය යුතු දෙයක් නෙවෙයි. අපි ප්‍රීති ഘോഷා කළ යුතු දෙයක් බවට පත්විය යුතු තිබුණා නේද? මේ නිදහසෙන් පස්සේ දැන් වසර 70 ගණනක් ගිහිල්ලා. ඇයි මේ මහා සම්පත ගොඩ අරගෙන අපේ රට ගොඩ දැම්මේ නැත්තේ? ඒ ප්‍රශ්නේ අපි අපේ රට ඉදිරියේ තියෙනවා. ඉතින් අපි ඉදිරි වසර 3-5 මේ කරගෙන යන වැඩපිළිවෙල කියමු මම නෙවෙයි ඇමතිවරයා කියලා. නමුත් අපි දැන් වැඩපිළිවෙල නිශ්චිතව හදලා ඉවරයි. ඊට පස්සේ නීතිමය රාමුව හදලා ඉවරයි, ආයතනික ව්‍යුහය හදලා ඉවරයි. ඒ වගේම ඔය අපට අවශ්‍ය වෙන බිම් කැබලි සැලැස්ම, අවශ්‍ය කරන නිලධාරි බදවා ගැනීම සියල්ල කරලා ඉවරයි. දැන් මාර්තු මාසේ අපේ වෙන්දේසිය පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි මේ වැඩපිළිවෙල ඇමතිවරු මාරු වුණත් ආණ්ඩු පක්ෂ මාරු වුණත් මේ වැඩපිළිවෙල ඉදිරියට අරන් ගියොත් නම් වසර 3-5ක් ඇතුළත අපිට මුල්ම ගෑස් තොගේ ගොඩ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඇත්තටම කියනවා සතර මහා නිදානේ පහළ වෙනවා. ඔව්. ඔබතුමාට යම් අවදානමක් හෝ අවිනිශ්චිත බවක් එක්කද ඇමතිවරු මාරු වුණත් කියන දේත් එතනට එකතු වුණේ? කැබිනට් සංශෝධනයක් ගැනත් කතා වෙනවා. සියල්ල අවිනිශ්චිත ලෝකයේ සියල්ල අනිත්‍ය ලෝකයේ ඇමති තන්තුරු විතර නිත්‍ය වෙන්න බෑනේ. මේ අනිත්‍ය බව ධර්මයෙන් අනිත්‍ය මෙනෙහි කරමින් මම ඔබ දන්නවා මං ප්‍රායෝගිකව බුදුදහම පිළිපදින්න උත්සාහ කරන බෞද්ධයෙක්. ඒ නිසා අනිත්‍ය බව හොඳින්ම දන්නවා. මේ ඉතින් සමහර කට්ටිය කියන මාධ්‍ය ලෝකයේ ඔබ දන්නවනේ සමහර ඇමතිවරු ආපෝ විපක්ෂ ඉන්න කාලේ වගේ නෙවෙයි. ඉන්නේ දැන් ඔළුව උදුම්මගෙන ඉන්නේ. සමහර කට්ටියට ඇමතිකම ලැබුණා හිතෙන්න පුළුවන් මේක සදාකාලිකයි කියලා. අපි මැමතිකමත් එක්ක ගනුදෙනු කරන්නේ. එතන තියෙන බලය පහසුකම් සමග ගනුදෙනු කරන්නේ මේ අනිත්‍ය බව නිතරම මෙනෙහි කරමින්. ඒ නිසා මේක අනිත්‍යයි කියලා අමුතුවෙන් මේ මොහොතේ හිතන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් ඇමති මණ්ඩල මාරුවක් එනවා කිව්වම සමහර අයට හිතෙනවා අනේ මගේ ඇමතිකම නැති වේවි කියලා බයක් ඇති වෙන්න පුළුවන්. මට නම් බය තියෙන්නේ අනේ මගේ ඇමතිකම මාරු නොකර ඉඳීවි කියලා. මොකද මේ මොහොතේ ලොකුම අවදානමක දුෂ්කරම කාර්යයක යෙදෙන්න වෙලා තියෙන්නේ මට. ඉතින් මං හිතන්නේ නැහැ මේ වෙලාවේ කවුරු හරි බාර ගන්න ඉන්න කැමැත්තෙන් ඉන්නවනම් මන්නම් බාර දෙන්න ඕන වෙලාවක ලෑස්ති. ඔව්. අපි ආයමත් අර අතටම ගියොත් මේ අපේ සම්පත ගොඩ ගැනීම ඔබම කියපු විදිහට ඩොලර් බිලියන 280ක් දැන් වෙනකොට ඒක ඩොලර් බිලියන 300ක විතර වත්කමක් තෙල් සහ මේ ගෑස්. දැන් මේ බාධාත් නැතුවම නෙමෙයි වගේ අදහසක් ඔබ කිව්වේ. 3-2ක ආණ්ඩුවක් දැඩි අවශ්‍යතාවයක්. ගෑස් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. තෙල් ගෙන්න ගන්න විදියක් නැහැ. ඩොලර් නැහැ. අපනයනය ගැන අපි කතා කරන්නේ අපනයනය වැඩි කරන්න. අඩුතර මේ අපේ අවශ්‍යතාවය තෙල් වලට දැන් ඔබ කිව්වා වගේ මිලියන් 400ක් විතර මාසෙකට මේ වැය වෙනවා තෙල් ගේන්න. මේ වගේ තත්ත්වයක් ඇතුලේ ඒ කියන්නේ බාධා එන්නේ කොහොමද? ඒ කියන්නේ 3-2ක බලයකුත් තියෙනවා නම් මේක ක්‍රියාත්මක කරන්නත් පුළුවන් නම් යෝජනා ඔබතුමාලා ඉදිරිපත් කරලා තියෙනවා නම් රටටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අවශ්‍යතාවය දැඩිව දැනෙන වෙලාව නම් හැමෝම එකතු වෙලා මේ ටික ගොඩ ගන්න එපා. මම අපි මේ කාර්ය සාමූහිකව කළ යුතු කාර්යයක් මම දැවැන්ත උත්සාහයක ඉන්නවා. ඒට සමහර ආයතන වලින් ලැබිය යුතු සහයෝගය ලැබෙන්නේ නැහැ. මම ඒ ආයතන නම් කරලා විවේචනය කරනවා වෙනුවට මම උත්සාහ කරන්නේ ආයතනවල සුහදව කටයුතු කරමින් ඒ සහයෝගය ලබාගෙන සාමූහික උත්සාහයක දෙන්න බැරිම වුණොත් අයව ගැන අපි එලිපිට කතා කරමු. ඒ කියන්නේ ඔබතුමා තාම උත්සාහ කරනවා. ඔව්. ඒ කියන්නේ උදව්ව ලැබෙන ප්‍රමාණය පිළිබඳව ඔබතුමාට සෑහීමකටපත් වෙන්න බෑ. හැබැයි දැන් යුගදනවි සම්බන්ධයෙන් විරෝධතාවය ඔබතුමාලා ගොඩනගද්දිත් ඔබතුමාලා කිව්වේ
මන්නාරමෙන් යුගදනවිත් එකතරාකාරයක බරම පතල බාධා කිරීමත් තමයි මේ ව්‍යාපෘතියට. ඔබ කිව්වේ ගෑස් ප්‍රවාහණය කරන්න බෑ ගත්තොත් එතන පරිභෝජනය කරන්න ඕන තියෙන සමාගම ගත්තේ නැත්නම් ඒකේ අවදානමක් තියෙනවා. සමහර වෙලාවට මේ ගිවිසුම හරහා නිව් ෆෝර්ට්‍රස් වගේ සමාගමක් ගෙනල්ලා එතන ස්ථාපිත කරන්නෙම වැඩි අවුල් කරන්නද දන්නේ නැහැ වගේ අදහසක් ඔබ කිව්වනේ. ඒ කියන්නේ උන්ට ගෑස් ඒකාධිකාරයක් තියෙනවා නම් ඔබතුමා හරි අලුත් ආයෝජකෙක් එන්නේ නැහනේ. එන්නේ නැහනේ. එතකොට දැන් මොකද්ද? ඇත්තටම ගෑස් ප්‍රවාහනය කරන්න බෑ නෙවෙයි අත ලංකාවටත් ගේනවනේ පිටරටේ. ගෑස් ප්‍රවාහනය ඒ කියන්නේ LPG මේ තියෙන LNG. LPG ගෑස් අපේ අද ගෙදර උයන්නේම ගන්න ගෑස් එක බොරතෙල් පිරිපහදු කරද්දී ලැබෙන අතුරුඵලයක්. LNG කියන්නේ නැත්තම් CH4 කියන නැත්තම් මීතේන් වායුව වගේ තියෙන්නේ. ඒ ස්වාභාවික වායුව කියන්නේ පොළොව යටම අර LPG වගේ එකක් පොළොව යටම තියෙනවා ස්වභාවයෙන්ම. එතකොට මේක ගෑස් අර බැලුම් බෝලයකට ගෑස් පුරවනවා වගේනේ විශාල ඉඩක් ඕනේ ගබඩා කරන්න. විශාල දැවැන්ත වාහන ඕනේ ප්‍රවාහණය කරන්න. ඒ නිසා මොකද කරලා තියෙන්නේ? ඍණ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 160ට මේක සීතල කරාම ගෑස් එක දියරයක් බවට පත් වෙනවා. ඒ LNG කියන්නේ liquefied natural gas. ස්වාභාවික වායුව ධ්‍රුවීකృత ස්වාභාවික වායුව බවට පත් කරගන්න ඕනේ. ඒතර මේ ක්‍රියාවලිය දුෂ්කර ක්‍රියාවලිය වියදම්කාරී ක්‍රියාවලියක්. ලංකාවට එන ආයෝජකයාට මේ මූදෙන් ගත්තා පොළොව යටින් ගත්තා ඒ බටේ දිගේම ගිහිල්ලා විදුලි බලාගාරයකට ගිහිල්ලා එතනින් විදුලිය නිෂ්පාදනය වෙනවා නම් ගබඩා කිරීම අවශ්‍යතාවයක් ඇත්තේම නැත. එතකොට මේ අර අතිරේක වියදම දරන්න වෙන්නේ නැහැ. ඒ ලංකාවේ ඇතුළේ තියෙන දැවැන්තම ගෑස් වෙළඳ පොළ වෙන විදුලි නිෂ්පාදනයේ ගෑස් සැපීමේ අවස්ථාව ලංකාවේ ගෑස් නිෂ්පාදනය කරන එක්කනට අහිමි කරාම ලංකාවට ආයෝජකෙක් ගේන්න බැරි වෙනවා. ඇයි? මතක තියාගන්න අපි මේ ගෑස් උකහා ගැනීමේ ගෑස් හැරීමේ වැඩපිළිවෙලට ගිහිලා ඉන්නේ තෙල් වලින් ලෝකේ ඈත් වෙමින් ඉන්න වෙලාවක. අපිට අභියෝග 4ක් තියෙනවා. පළවෙනිම අභියෝගය තමයි අපි තෙල් නිෂ්පාදනයට එන්නේ ලෝකයේ තෙල් අත්හරින්න සිටින මොහොතක. දෙවෙනි අභියෝගය තමයි මේ මොහොතේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකේ ආයෝජනය කරන්න තියෙන මුදල් ප්‍රමාණය සීමිත වෙලා තියෙනවා. ඒ සීමිත මුදල ලංකාවට ආකර්ෂණය කරගන්න බලද්දී ඒක ලංකාව දැන්ටම ගෑස් නිපදවන්නේ නැති රටක්. ඒතකොට අලුත් රටකට ආයෝජකයෙක් වෙනවා කියන එක ඒගොල්ලන්ට අභියෝගාත්මක වැඩක්. මුලින් ඉඳන් වැඩ ටික කරගන්න එපා. ඊළඟට ලංකාව කියන්නේ ආර්ථිකයේ අතිශයම දුර්වල රටක් මේ මොහොතේ. ඉතින් අච්චර හොඳ ශක්තිමත් ආර්ථික තියෙද්දි සීමිත ආයෝජනයේ ලංකාවට ගෙනෙන එක බලාපොරොත්තු වෙන අමාරු වැඩක්. ඉතින් මේ අභියෝග 4ම තිබියදී ඒක උඩින් අපි විසින්ම තවත් අභියෝගයක් හදා ගන්නවා. ඉතින් මේ වැඩේ අමාරු වැඩක් කරන්න යන්නේ අමාරු වැඩේ ලේසි කරනවා වෙනුවට අමාරු වැඩේ තවත් අමාරු කරනවා නම් වැඩේ කරගන්න බැරි පැත්තන වැඩි වෙන්නේ එතකොට. එහෙම වෙන්න ඇත්තටම හේතුව මොකක්ද? අපි දැක්ක ඔබතුමාලත් එකතු වෙලා බොහොම සතුටින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා ඒ වෙනුවෙන් පෙනී ඉඳලා සිස්ටම් චේන්ජ් වගේ අලුත් සංකල්ප ගැන කතා කරලා මේවා වෙනස් කරන්න. දැන් අපි පොළොව යට තියෙන සම්පත උඩ කකුල තියාගෙන ගාන හැදුවා මිසක් ඒ සම්පත ගොඩට ගත්තොත් තමයි ඒකට මිලක් ලැබෙන්නේ වටිනාකමක් ලැබෙන්නේ කියන එක ගැන අපි ප්‍රායෝගිකව කටයුතු කරේ නෑනේ. දැන් එහෙම උත්සාහයන්නේ මේ ගනිමින් ඉන්නේ. මේ වගේ වෙලාවකත් එහෙම නොකරන්නේ ඔබතුමාලා ගැන තියෙන විශ්වාසයක්ද අපිට තියෙන නොහැකියාවක්ද උවමනාවක් නැතිකමක්ද මෙච්චර බලයකුත් තියාගෙන? කොරෝනා ඉඳ ජිප්සී සුනිල් මිය ගියානේ. එයා හිටියනම් කියාවේ I don't know why එහෙම වෙන්නේ ඇයි? ඒ සැකේ තමයි ඔබතුමාලටත් තියෙන්නේ. අපිට තාම හිතා ගන්න බෑ මෙතරම් රට ගොඩ යන්න වෙන විකල්ප නැත. මෙහෙමත් කියත හැකිනේ. ආපෝ ඕක ඕන ඊට වඩා ෂෝක් කඩ පිළිවෙලක් අපි ගාව තියෙනවා මේ ණය අර්බුදෙන් ඩොලර් අර්බුදෙන් ගොඩ එන්න කියලා. එන ඒත් කමක් නැහැ. විකල්පයක් ගැන හෙනවා. දැන් මම ඔබට ඇහිලා තිබ්බනේ ඔබනේ මම මේ ප්‍රශ්නේ මතු කරේ. අපේ තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගත්තොත් ඔබට ඒ කාලේ ඉලක්කම් අනුව මතක තිබ්බනේ ඩොලර් බිලියන 280ක් වටිනවා කියලා මේක ඔයාගේ ඔළුවේ වැඩ කරානේ. ඔබ දන්න විදිහට වෙනත් විකල්පයක් තියෙනවා මේ ඩොලර් අර්බුදෙ එළියට යන්න. විවිධ යෝජනා ගෙනවා පාර්ලිමේන්තුවෙත් මම දැක්කා එහෙම යෝජනාවක්. මොකද යෝජනාව? අපේ ඔය යම් ද්‍රව්‍ය අපනයනය කරලා කරන්න පුළුවන් කියලා. නෑ ඒව නම් ඉතින් බොරු කතා. ඒ කියන්නේ දැන් ලෝක වෙළඳ පොලේ දැන් එන අපිට කියන්න ඕනේ අහවල් ද්‍රව්‍ය මෙච්චරක් ලංකාවට හදන්න පුළුවන්. දැන් අපි අතර ගණන් හදලා පෙන්නනෝනේ. විද්‍යාත්මක ගණන් හදලා පෙන්නනවා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් මෙපමණ තිබේ.
තෙල් මෙපමණ තිබේ. තෙල් බැරලයක වර්තමාන වටනාකම මෙච්චරයි. ගෑස් කිව්බික් ඒ කියන්නේ අපි කියත ඝන අඩියක වර්තන වටනාකම මෙච්චරයි. ඒ අනුව මේ නිදියේ වටනාකම මෙච්චරයි. අපේ ණය මෙච්චරයි. එහෙන් බලද්දි තාම පෞසෙන් ණය ටික ඔක්කොමත් ගෙවලා දාලා විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියන එක ඉලක්කම් වලින් පෙන්නනවා. මම අහන්නේ එහෙම තව මොකක් හරි භාණ්ඩයක් සම්බන්ධයෙන් නිකන් සමහර කට්ටිය අපේ දේශීය වෙදකමින් ගොඩ යන්න පුළුවන්. කංසාවවල ගොඩ යන්න පුළුවන්. නෑමත් කිව්වේ පාර්ලිමේන්තුවෙත් කතා වුණානේ. ඔව්. කංසාවවල ණය කංස කියන්නේ මම සම්පූර්ණයෙන් පක්ෂයි. කංස කියන්නේ අපේ දේශීය වශයෙන් ඊටාම වටිනා පැලෑටියක්. ඖෂධීය පැලෑටියක්. ආහාරමය පැලෑටියක් වෙනත් භාණ්ඩ වර්ග ගණනාවක් ඇඳුම් පවා හදන්න පුළුවන් ඉතා වටිනා පැලෑටියක්. ඉංග්‍රීසින්ගේ තහනම් අපි කරපින්නාගෙන යන්නේ. මේ තහනම ඉවත් කරලා කංස වගාවට ඉඩ දිය යුතුයි කියන තැන මම තදින්ම ඉන්නවා. හැබැයි මේ තී පවතින ණය අර්බුදයේ කංසවවල ගොඩ යන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. යම් අපනයන ආදායමක් ලැබෙයි. හැබැයි අපේ කංසවලින් ගොඩ යන්නට වඩා මේ අර්බුදයේ දැන් බරපතල වෙලා ඔඩු දුවලයි තිබෙන්නේ. ඔව් එවැනි තත්ත්වයක් ඇතුළේ ඉන්නේ විවිධ කාරණා සම්බන්ධයෙන් විවිධ වූ මත වෙනස් ආකාරයට මතුවෙමින් තිබෙන කාලයක අපි මේ සංවාදයේ දෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. බලශක්ති ඇමතිතුමත් එක්ක උදේගම්මන් පිළ නීතිඥතුමත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. කෙටි විරාමයක් දෙන්න ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග උදේගම්මන් පෙළ නීතිඥතුමා පිවිතුරු හෙළවුරුමේ නායකතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ. බලශක්තිය සම්බන්ධයෙන් මතුවන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව අපි විරාමයට කලින් සාකච්ඡා කළේ. දැන් සමහර වෙලාවට ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්ව අපි මේ දවස්වල සාකච්ඡා කළා. සුසිල් ප්‍රේමජයන් හිටපු රාජ්‍ය ඇමතිතුමාව ඉවත් කරපු වෙලාවේ අපිට ඇහුණ ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියනවා මේවා මේ තැන තැන ගිහිල්ලා මයික් ඉස්සරහා කියපු ඒවයි ප්‍රතිඵල නෙවෙයි බුද්ධ්‍යංශත් ඉන්නවා ගත්තු තොරතුරු වල ප්‍රතිඵල කියලා. දැන් මේකට හේතුව ආණ්ඩුවේ සාමූහික හැඟීම් වලට සාමූහික අදහස් වලට ප්‍රතිවිරුද්ධව අදහස් දැක්වීමනේ. දැන් ඔබතුමාලාත් එවැනි කාර්යයක මේ වෙලාවේ නිරත වෙලා ඉන්නවා. අදත් එනකොට පිටිපස්සෙන් බුද්ධ්‍යංශාවක් දන්නේ නැහැ සමහර විට. බුද්ධ්‍යංශ ආවද නැද්ද කියන එක අපිට අදාළම නැහැ. අපි හරි කියලා විශ්වාස කරන දේ කරන්න මම කවදාකවත් පැකිල්ල නැහැ. මම හරි කියලා විශ්වාස කරන දේ කියන්න කවදාකවත් පැකිල්ල නැහැ. ඔබ ඒක හොඳටම දන්නවා. මේ ආණ්ඩුව විතර නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුවේ ඉන්න කාලේ මම පළාත් අමාත්‍යවරයෙක්. ඊටත් කලින් පරිසර අධිකාරියේ සභාපතිවරයා. හැබැයි ඉතින් ජනාධිපතිතුමා විසින් අනුමත කරලා තිබුණු දැවැන්ත ව්‍යාපෘති වලට මම විරුද්ධ වෙලා ඒවා නතර කරන්න සිද්ධ වුණා පරිසර අධිකාරියේ සභාපතිවරයා විදියට. ඉතින් අපි ඒ කාලේ ඉඳන් අපි ඍජුව හරි දේ වෙනුවෙන් නොබියව පෙනී හිටියා. ඉතින් බුද්ධ්‍යංශ මගේ පස්සෙන් ආවත් එකයි නැතත් එකයි. අනිත් එක මම විවෘතවනේ කටයුතු කරන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාව මම ඉතා සමීපව ඇසුරු කරනවා. මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක මම කතා බහ කරනවා. මෑත කාලේ ළඟදී හමු වුණේ නැහැ. නැත්නම් නිරන්තරයෙන් කතා කරලා එතුමා මාත් එක්ක බොරට බුද්ධඝම ගැන, ජාත්‍යන්තර ප්‍රවණතා ගැන. ඉතින් එතුමා අගමැති කාලේ මම ඒ කාලේ ආණ්ඩුව පිළිබඳව ඔබ දන්නවා කර්කශම විවේචනයක් ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයෙක්. සමහර දාට විපක්ෂයේ ලොබියට ඇවිල්ලා මාව හමු වෙලා යම් ජාත්‍යන්තර ප්‍රවණතා ගැන මගේ මතය මොකක්ද කියලා එහෙම කතා කරලා තියෙනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් එක්ක අපි අදහස් සුමාරු කරගන්නවා. එම්.ඒ. සුමන්දිරන් දෙමළ ජාතික සන්ධානයේ. ඔවුන්ගේ මතයයි මගේ මතයයි තමයි පාර්ලිමේන්තුවේ තියෙන කොන් දෙක. මම පිවිතුරු හෙළවුරුමේ නායකයා. එම්.ඒ. සුමන්දිරන් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයේ දැකීමට සීන දකින්නවරයා. හැබැයි අපි කතා කරලා අදහස් සුමාරු කරගන්නවා. ඉතින් මම ඒක විවෘතවම කරනවා. මේ දැන් මේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියන ඉතින් බුද්ධ්‍යංශ වලට ඇවිල්ලා අමුතුවෙන් වාර්තා කරන්න හැංගිවරා වැඩක් නැහැ. කරන දේ අපි එලිපිට කරනවා. එලිපිට කියනවා. ඔව් මම විපක්ෂයේ සෑම පක්ෂයක් එක්කම ඇසුරු කරනවා. අදහස් සුමාරු කරනවා. ඉතින් ඒක බුද්ධ්‍යංශ අමුතුවෙන් වාර්තා කරන්න දැන මට මේ කෙලිම කියන්න පුළුවන්. ළඟින්ම මේ දවස්වල ඇසුරු කරන්නේ කවුද කියලා සමහරට හොයාගන්නත් කැමති ඇති. ඇත්තම ඉතින් බොහෝ දෙනෙක් දන්නවා. ළඟින්ම ඇසුරු කරන්නේ විමල් වීරවංශ ඇමතුමාත් වාසුදේව නානායක ඇමතුමාත්. ඒ තුන් දෙනා ඇමති මණ්ඩලයේ තුන් දෙනා කියව නම් කිව්වේ නැතත් දන්නවා කියන්නේ මේ තුන් දෙනා ගැන තමයි කියලා. ඊළඟට අපි පක්ෂ 10ක් එකට වැඩ කරනවා. 10 කල්ඩි කියලා සමහරු කියනවා. G10 කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඊට අමතරව අපි ආණ්ඩු පක්ෂේ ඇමතිවරුත් එක්ක ඉතාල සෝදව කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ බුද්ධ්‍යංශ මගේ පස්සේ වෙනව වෙනුවට මට කිව්වනම් දෛනිකව මොකද කරේ කියලා වාර්තාවක් දෙන්න කියලා මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඇත්තටම මේ ඔබතුමාලට ඊතරම් විවේචනයක් තියෙනවා නම්
වැඩපිළිවෙල පිළිබඳ එකඟ නැත්නම් ආණ්ඩුවේ නිලියට ගිහිල්ලායි බැරි මේ විවේචනය කරන්න කියලා බොහෝ තැන්වල අහනවා. දැන් ආණ්ඩුවේ දැන් හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියවනේ අපිත් රට වටේ ගිහිල්ලෙද්දි කොයිලාවේ ස්විප් එක ඇද්දෙයිද දන්නේ නැහැ බලන් ඉන්නවා කියලා. එතකොට ආණ්ඩුවේ മന്ത്രിවරු කිව්වා ඕන්නම් යන්න පුළුවන් එහෙම තියාගන්න මේ උවමනාවක් නැහැ කියලා. ඒ කියන්නේ විවේචනය කරන ඔබතුමාලම යන්නේ නැතුව එතන ඉඳගෙන තමයි විවේචනය කරන්නේ. එළියට ගිහිල්ලා විවේචනය කරන්න පුළුවන් අර ආණ්ඩුවේ മന്ത്രിවරු. ඔබ දන්නවා වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමට අවශ්‍ය මූල බීජේ පොහොට්ටුවක් විදිහට පිපුණේ 2015 පෙබරවාරි 10ට නුගේගොඩ අපි ආරම්භ කළ මහින්ද සුලොන් කියන බීජය කියන එක අපේ හතුරන් වගේම මිතුරන් එකසේ පිළිගන්නා කාරණයක්. එතකොට මේ අපි හදපු ආණ්ඩුව ගෝඨාභය ජනාධිපතිතුමාගේ වේදිකාව ගත්තොත් ප්‍රධාන කතිකයන් දෙදෙනා වුණේ විමල් වීරවංශ ඇමතුමත් මමත්. රට වටේම අපි ගියා. ලෝකෙ වටේත් ගියා. ලාංකික ජනතාව මත විශාල පිරිසක් ඡන්ද දෙන්න ලංකාවට ආවා. මම මෙල්බර්න් නගරයේ අමුතුපු රැස්වීම එදා මෙදා අතුර ශ්‍රී ලාංකිකයන්ගේ විශාලතම එකතුවීම කියලා බොහෝ දෙනෙක් කියනවා. එතකොට අපිට අපි ජනතාවට කිව්වා මුලින්ම මහින්ද මහත්තයා බලයට ගෙන ආ යුතුයි කියලා කිව්වා. ඒක කිව්වේ එතුමා පෙරදිච්ච දවසට පහුවදා ඉඳන් ඊළඟට ගෝඨාභය මැතිතුමා ජනාධිපති කළ යුතුයි කියලා කිව්වා. අපිව විශ්වාස කරලා මේ රටේ ජනතාව යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුවට බලය දුන්නා. ඒ නිසාම 2020 ජූලි මාසේ 18 වෙනිදා එදා අපි විමල් වීරවංශ මැතිතුමාත් මමත් පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයෝ. අපි දෙන්න මැතිවරණ වේදිකාවෙන් බැහැලා ඇවිල්ලා මාධ්‍ය ඉදිරියේ සමස්ත ජාතියට ලිඛිත පොරොන්දුවක් දීලා කිව්වා අපේ ආණ්ඩුව පොරොන්දු වෙච්ච ප්‍රතිපත්තියෙන් පිටපැන්නොත් අපි ආණ්ඩුව ඇතුලේ විපක්ෂයේ බවට පත්වෙමින් ආණ්ඩුව නිවැරදි මාවතේ ගෙනියන්න කටයුතු කරනවා කියලා. මේ අපේ ආණ්ඩුව පත් වෙලා තාම අවුරුදු 2යි. අපිට හරි ලේසි මනෝජ්, හරිම ලේසි විපක්ෂ වාඩි වෙලා ආණ්ඩුව විවේචනය කරගෙන ඕක වැරදි, අරක වැරදි කික ඉන්න පුළුවන්. ජනතාවට සෙතක් වෙයිද? ජනතාවට සෙතක් වෙන්න නම් මේ ජනතාව මේ ඡන්දය දුන්න 69 බලාපොරොත්තු ඉටු වෙන්න නම් ආණ්ඩුවෙන් වැරද්දක් වෙනකොට ජනතාවට ඕනි පාරට ආණ්ඩුව ඇදගෙන ඇවිල්ලා තල්ලු කරන්න ඕනේ. ඒ කාර්යභාරය තමයි අපි මේ ඉටු කරමින් ඉන්නේ. ඒකට තමයි අපේ ජනතාව ඡන්දය දුන්නේ. ඊට කලින් ආණ්ඩුව ඔබතුමාලව තල්ලු කරනවා වගේ බවක් පේන්න තියෙන්නේ. ආණ්ඩුවට ඕනම අවස්ථාවක තල්ලු කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කිව්වේ යුගදනවි කාරණේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යනකොට අපි ඇමති ධූර අහිමිවීමේ අවදානම දනිමින් ඒ අවදානම ගනිමින් තමයි ඒ විවේචනය ඉදිරිපත් කරේ. ඉතින් අර මම මැරෙන්න බය නැහැ කියලා මම කවදාකවත් ගිහලා කෝච්චි පාරට වෙල්ල තියන්නේ නැහැ. හැබැයි මැරෙන්න වීමේ අවදානම ගනිමින් හරි කියලා විශ්වාස කරන දේ කරන්න මම කවදාකවත් පැකිලෙන්නෙත් නැහැ. ඒ වගේම අපිට හරිම ලේසි මේක මහා කරදරයක් මහා පීඩනයක් මේ වෙලාවේ ආණ්ඩුව හොඳටම හිර වෙලා ඉන්නේ බුදුම්මෝ මහා සැනසීමක් කියලා ටැග් ගාලා ඉල්ලාසි මැදලා විපක්ෂ වාඩි වෙලා ඕම නෙවෙයි මෙහෙමයි කළ යුත්තේ අපි ඕක කලින් කිව්වා කියලා කියන්න පුළුවන්. ජනතාවට ඒකෙන් සෙතක් වෙන්නේ නැහැ. හැබැයි අපි ඇමතිකම ගහලා යන එක පැත්තකින් තියලා ඒක එහෙම වෙනවා නම් උනාදෙන් කියලා හිතලා ආණ්ඩුව තුල ආණ්ඩුව නිවෘත්ති මාවතට ගන්න කළ යුතු කළ හැකි අරගලය කිරීම තමයි අද අපේ යුතුයකම විදියට අපි දකින්නේ. ඔව්. දැන් හැබැයි දැන් ආණ්ඩුවට යම් යම් වෙලාවට යම් යම් තීන්දුව తీරන ගන්න සිද්ධ වෙනවා. කොවිඩ් කවුරුත් බලාපොරොත්තුෙන් හිටපු එකක් නෙමෙයි. ආණ්ඩුව අනපේක්ෂිත අභියෝගයකට මේ වෙලාවේ මුහුණ දීලා ඉන්නේ. තිබුණු ප්‍රතිපත්තිවල යන්න විදිහක් නැහැ. අපි දැක්කා දැඩි වැයබරක් දරන්න සිද්ධ වුණා. ඒ වගේ අවස්ථාවල යම් යම් තීන්දුව తీරන ගන්න වෙනවා. දැන් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඔබතුමාලා ඇති කරපු මතවාදයත් එක්ක ආණ්ඩුවක මේක මේ වෙලාවේ යන්න තියෙන හොඳම තීරණයක්, නිවැරදිම තීරණයක් කියලා ආණ්ඩුව ඇතම් කණ්ඩායම් කිව්වා. සහ ජනාධිපතිතුමා මම නිවැරදි නම් පළවෙනි වතාවට මීට සති දෙක තුනකට කලින් මාධ්‍ය ප්‍රධානීන් හම්බ වෙච්ච වෙලාවක මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නයකදී කියලා තිබුණා අමාත්‍යවරු ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා තමයි විවේචනය කළ යුත්තේ කියලා. එහෙම ඊට කලින් නඩු තීන්දුවකුත් මම හිතන්නේ උදාහරණයට අරගෙන එතුමා කිව්වා. එහෙම බැලුවොත් මේ අමාරු වෙලාවේ ගමනක් යන හදන වෙලාවේ සාමූහිකත්වයේ බිඳිමින් වැඩ කරන්නේ ඔබතුමාලා කියන අදහසේදී ඉන්නේ. ඇත්තම මම කලින් පැහැදිලි කරා අපි ආණ්ඩුව පිළිබඳ විවේචන ඉදිරිපත් කරන්නේ ජනතාව ඉදිරියේ විවේචන ඉදිරිපත් කරන්නේ අවස්ථා දෙකකදී පමණයි. එක ඇමති මණ්ඩලය තුල ඒ කාරණේ පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාවක් නොදීම.
විසිවන උදාහරණ විසිවන සංශෝධනයේ යුග දනවි. 2 ප්‍රතිපත්ති ප්‍රකාශයට පටහැනිව කටයුතු කිරීම. උදාහරණේ නැගින්ර ජැටිය ඉන්දියාවට ලබා දීමට උත්සාහ කිරීම. එතනදී ඔබ දන්නවා නැගෙනහිර ජැටිය ආණ්ඩුව විසින් සංවර්ධනය කරන බවට නිශ්චිතව ලිඛිතව ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියලා කියන්නේ ආණ්ඩුව සහ ජනතාව අතර තියෙන ගිවිසුම බැඳීම. ඒකට පටහැනිව යන්න ආණ්ඩුවට ඉඩ දුන්නොත් අර නූල කැඩිච්ච සරුංගලේ බවට ආණ්ඩුව පත් වෙනවා. ජනතාව අල්ලන් ඉන්නේ නම් ජනතාවයි ආණ්ඩුව කියන සරුංගලේ අතර තියෙන නූල තමයි ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ වෙලාව අපි විරුද්ධ වුණා. නැත්තම් අද මම ඔබට කියන්න දැන් සමහර ඇමතිවරු මේ පොහොර ප්‍රශ්නේ ජනප්‍රිය ප්‍රශ්නයක් නිසා ඒ පිළිබඳ සමහරවල්ලාට කියනවා අපෙන් ඇහුවනම් අපි ඕකට උපදෙස් දෙනවා මෙහෙනම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ නැද්ද වශයෙන්. ජනාධිපතිතුමා මේ කාබනික පොහොර ව්‍යාපෘතිය 2021 අප්‍රේල් මාසයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරපු වෙලාවේ පැයකට වඩා වැඩි කාලයක් අපිට අදහස් දක්වන්න ඉඩ දුන්නා. මමත් තවත් ඇමතිවරු 3 දෙනෙකුත් පමණයි මේකට විරුද්ධව කතා කරේ. බොහෝ දෙනෙක් නිහඬව හිටියා. තවත් පිරිසක් ඉතා හොඳ වැඩසටහන ඔබතුමා ලෝක ඉතිහාසයට එකතු වෙන ඔබතුමා වීරයෙක් වෙන වගේ දේවල් කිව්වා. හැබැයි අපිට ඇතුලේ අදහස් දක්වන්න අවස්ථාව ලැබුණු නිසා අපි වචනයක් එළියේ ඒ පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කරේ නැහැ. අපිට ඒ අවස්ථාව නොලැබුණාම තමයි එළිය විවේචනය කරලා තියෙන්නේ. ඒක අවස්ථාව හිර කරා නම් එතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ නෙවෙයි. ඔබ මතක් කරා ජනාධිපතිතුමා සඳහන් කරපු නඩු තීන්දුව ගැන. ඇත්තට මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට වැරදි අදහසක් දීලා තියෙන නඩු තීන්දුව පිළිබඳ ඊට කලින් කතා කරා මම අර සෝලිස් උත්සව ශාලාවේ තිබ්බ අපේ මහජන මන්ත්‍රණ සභාවේ යුගදනවි ගැන කතා කරද්දී අපිට අයිතිය ලැබෙන්නේ ඔය නඩු තීන්දුවෙන් කියලා. මොකද නඩු තීන්දුව ගාමිණී දිසානායක ඉදිරියේ ඒ කලීල් සහ අන් අය කියන නඩු තීන්දුවේදී මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා කියනවා ලලිත් ඇතුළම්මුදලි ගාමිණී දිසානායකලා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දෝෂාභියෝගයේ වෙලාවේ හැසිරුණු ආකාරය තමයි මෙතන අභියෝගයට ලක් වෙන්නේ. එතෙන්දී මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා කියනවා ඇමතිවරුන්ට ඇමති මණ්ඩලයේදී අදහස් දක්වන්න අවස්ථාවක් නොලැබුණා නම් ඔවුන්ට එළියේ ගිහිල්ලා ඒ කාරණේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. හැබැයි ඇමතිවරුන්ට ඒ සඳහා අවස්ථාවක් ඇමති මණ්ඩලය තුල ලැබුණා නම් මේක ලලිත් ඇතුළම්මුදලි ජී.එම්. ප්‍රේමචන්ද්‍ර කියන ඇමතුමන්ලට ලැබුණා. ඔවුන් එළියේදී ඒක විවේචනය කිරීම සාමූහික වගකීමක් කඩ කිරීම කියලා. එහෙන් බලද්දී අපි මොකද්ද කරලා තියෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ඇමතිවරුන්ට ලබා දුන්න සුද්ධ අයිතිය අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඇමති මණ්ඩලයේ අදහස් දක්වන්න අවස්ථාව නොලැබුණොත් එළියේදී ඒ ගැන අදහස් දක්වන්න පුළුවන්. ඉතින් රටට මේ ඇමති මණ්ඩලයේ අදහස් දක්වන්න අවස්ථාවක් නොලැබුණු පමණින් අපි ඒක එළියට කියන්නේ මාධ්‍යවල උපදූපතිවරු වලට අපි අර සමාරු කරනවා වගේ හොරෙන් තොරතුරු දීලා අහවලාට වදින විදියට ප්‍රවෘත්ති හදලා දෙන සංස්කෘතිය අපි නැහැ. හැබැයි අපි ඍජුවම විවෘතවම එළියට ඇවිල්ලා රටට හානියක් වෙන වෙලාවෙදි විතරක් මේ වැඩේ වැරදි මේ දේ නොකළ යුතුයි කියන එක අපි කියනවා. දැන් ඔයින් මේ ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? දැන් තව තාම අවුරුදු 2ක විතර කාලයක් ගෙවුනේ. තව අවුරුදු 3ක් විතර තියෙනවා. ජනාධිපතිතුමා වර්ෂ 2ක් පිරෙන වෙලාවෙත් කිව්වා ඊතර අවුරුදු 3ේදී බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට කරන්න සූදානම් වෙනවා කියලා. ඒ අතරේ එක කණ්ඩායමක් දිගින් දිගටම ප්‍රතිපත්ති ප්‍රකාශයට පිටින් කටයුතු කරන බව, ඇතැම් දේවල් රටේ පැවැත්මට නොගැලපෙන බව අදහස් දක්වමින් ඉන්නවා. මේ දෙපැත්තට අදින වැඩෙන් ඉතුරු තුනත් අවශ්‍ය වෙන වැඩේ කරගන්න බැරි වෙන එකක්ද වෙන්නේ එමෙතුමා? අභ්‍යන්තර සාකච්ඡාව සිදු වුණොත් ප්‍රතිපත්ති ප්‍රකාශයට පටහැනි දේවල් සිදු නොවුනොත් දෙපැත්තටදීම සිද්ධ වෙන්නේ නැහැනේ. එතකොට මේ මම පෙන්වන්නේ නිශ්චිත අවස්ථාවවලදී වැදගත්ම අවස්ථාවවලදී අමාත්‍ය මණ්ඩලයේ අදහස් දක්වන්න අවස්ථාව නොලැබුණොත් පමණමයි අපි එළියට ඇවිල්ලා කතා කරලා. ඇතුලේ යනවා කර්කශ විවේචන, තියුණු වාද විවාද. අපි එළියට කියන්නේ අපිට ලකුණු දාගන්න පත්තරවලටවත් කියන්නේ අද අපි ඇමති මණ්ඩලයේදී මෙහෙම කිව්වා කියලා. එහෙම ඒ සංස්කෘතිය අපි නැහැ. අපි කෙලින්ම එළියට ඇවිල්ලා කතා කරන්නේ ඇතුලේ කතා කරන්න අවස්ථාව නොලැබෙන. ඒ නිසාම රටට හානියක් වෙන්න යනවා නම් පමණමයි.
සමහර තැන්වල තිබුණු විවේචන වලට උත්තර ලැබෙමින් තියෙනවනේ. දැන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් එක්ක වැඩ කරන්න අමාරුයි, කියන දෙයක් අහන්නේ නැහැ, කියන දෙයක් ගණන් ගන්න නැහැ, කතා කරන්නේ නැහැ, අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න බෑ. එහෙම චෝදනා එල්ල වුණානේ. ඒ සමහර තැන් දැන් මේ වෙනකොට ඉල්ලපු දේ හරිනම් ඒවා නිවැරදි වෙමින් තියෙනවනේ. අපි එහෙමද කියලා ඉවසීමෙන් බලයින්. ඒ කියන්නේ සමහර තීන්දුව ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්ද? හෙට 13 එහෙම දවසක් විදිහට කියවුණා. මම දන්නේ නැහැ. අපි බලාගෙන ඉමු. 13 කියන්නේ හෙට නම් ඉතින් අපිට තව පැය කීපයයිනේ. අපි ඉවසීමෙන් බලාගෙන ඉමු. ඔව්. එහෙම ඇතැම් තීන්දුව తీරන ගන්න දේවල් කියන්නේ ඔබ කියන්නේ තවදුරටත් මේ එළි වෙන ඊළඟ පැය 12 ඇතුලේ වෙනස් වෙන්න පුළුවන්. නෑ අවිනිශ්චිත අනාගතය පිළිබඳ නිශ්චිත ප්‍රකාශ කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. කියන්නේ ඒකේ සාරාංශයක් අපි ගත්තොත් කියන දේවල් වෙන්නේ නැහැ කියන එකද? නෑ. මම එහෙම නෙවෙයි කියන්නේ. මම කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් අනිවාර්යයෙන් වෙනවායි කියලා එහෙම කියන්න තරම් මොකද අපි උදාහරණයක් කියමු. මට ඒකට නිශ්චිත උදාහරණයක් කියන්න බෑ. මම කොහොමද දැන් මම ප්‍රකාශ කරනවා කියමු මම හෙට ඔබේ වැඩසටහනකට එනවා කියලා. මම එන අතර හදිසි අන්තරක් වෙන්න පුළුවන්. පපුව යමවර කියලා අදරයට මැරෙන්න පුළුවන්. ඒක අරව නිශ්චිත නැහැනේ. ඉතින් යමක් වෙන්න තියෙනවා වේවි. දැන් හෙට වෙනවා නම් වේවි. උනාට පස්සේ අපි මේ දෙයි ප්‍රතිඵලය ගැන කතා කරමු. ඔව්. අපි මේ එක කාරණයක් අපි ඍජුව කතා කරොත් අපි දැක්කා ජනාධිපති ලේකම්වරයා සම්බන්ධයෙන් ඇතැම් අමාත්‍යවරු පවා යම් දෝෂාරෝපණ කරලා තිබුණා. යම් විරුද්ධ අදහස් දක්වලා තිබුණා. නම් වශයෙන්ම චමල් රාජපක්ෂ ඇමතුමා ගැන මේක වතාවකදී කියුණා. බන්දුල ගුණවර්ධන ඇමතුමා ගැනම තව වතාවකදී කියුණා. එවැනි විවිධ මතුවීම් තිබුණා. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා ඉල්ලාස්වීම ලබා දුන්නා. දැන් ඒක ක්‍රියාත්මක වෙන්න සූදානම් කියලා හෙට දිනේ ඉඳලා මේ අදහසක් මේ එහෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තට මම ඒ ගැන දැනන් හිටියේ නෑ. මම දැනන් හිටියේ දෙසැම්බර් ජනවාරි මාසේ 30 වෙනිදා ඉල්ලාස් වෙනවා කියන කාරණේ. ඒක ලිපියේ තිබුණේ එහෙමයි. ඊට පස්සේ මාධ්‍ය වාර්තාවල තමයි දැක්කේ නෑ ඊට කලින් යනවා 15 වෙනිදා යනවා 13 මුලින්ම කිව්වේ 15 වෙනිදා යනවා කියලා. පස්සේ ප්‍රවෘත්ති හදපු කට්ටියටම තේරුණා 15 කියන්නේ නිවාඩු දවසක් කියලා. ඊට පස්සේ 13 යනවා. දැන් අතර මනෝජ් ඔබ උතරම දන්නවා එතුමාගේ ඉල්ලාස්වීම ලිපියේ තියෙන්නේ ජනවාරි 30 නිශ්චිත දෙයක්. මේ 13 යනවා කියන කතාව එන්නේ කට කතාවක් විදියට. එතුමා කොතනක ප්‍රකාශ කරේ නෑ. ඒකේ ඇත්ත නැත්ත ගැන මට නිශ්චිතව කියන්න බෑ. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඇත්තෙම මම ඒ ගැන දන්නේ නෑ. ගමන්පිල ඇමතුමා ඔබතුමාලට දැනෙනවද මේ වැඩපිළිවෙල නිසි ආකාරයෙන් කරගන්න බැරි වෙන විදිහට නිලධාරීන් වගේම ආණ්ඩුව ඇතුලේ ඇමතිවරුන් හෝ වෙන කවුරු හරිත් මේ තත්ත්වයට දායක වෙනවා උදව් වෙනවා කියලා ඔබතුමාලට දැනෙනවද? ඇත්තෙම ඔව් අපි ඒ පිළිබඳ අභ්‍යන්තර සංවාදකී ඉන්නේ මනෝජ්. ඔව් ආණ්ඩුව ඇතුලේ සිතාමතා රට මෙතරම් දරුණු ලෙස ආර්ථික අර්බුදයට තල්ලු වෙන ආකාරයේ තීන්දුව ගන්න අය ඉන්නවද? එහෙම නැත්නම් රට අර්බුදයටපත් වෙන ආකාරයට ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට කැලලක් වෙන ආකාරයට ගැනෙන තීන්දුව තියෙනවා. මේවා සිතාමතා කරනවද නොදන්න කමට වරදෙන් කරනවද කියන බරපතල ප්‍රශ්නේ තියෙන. ඒ සම්බන්ධයෙන් අපේ විවේචනයක් තියෙනවා. ඒක තාම අභ්‍යන්තරව තියෙන්නේ. දැන් ඔබ දන්නවා යුග දනවි ප්‍රශ්නේදී ඇතුලේ තිබ්බ විවේචනය අමාත්‍ය මණ්ඩල රැස්වීම් ගන්නවට පස්සේ තමයි එළියට ඇවිල්ලා පිපුරුවේ. අපි බැලුවා අභ්‍යන්තරව විසඳ ගන්න. ඔබට මතක ඇති ප්‍රසිද්ධිය දන්න කාරණයක් තමයි අපි ජනාධිපතිතුමාට ලිපියක් ලිව්වා. ජනාධිපතිතුමනි යුග දනවි ගිවිසුම ගැන අපිට කතා කරන්න අවශ්‍යයි. අපිට වෙලාවක් දෙන්න. ඒ වෙලාව දුන්නේ නැහැ. ඒතර ජනාධිපතිතුමා ලිඛිතව කිව්වා මේක මුදල් ඇමතුමත් එක්ක සාකච්ඡා කරන්න. එතුමත් එක්ක සාකච්ඡා කරලා තමයි මේක බේර ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි තීරණය කරේ නෑ අපි එන මේක රටට කියනවා කියලා. එතකොට අභ්‍යන්තර දැවැන්ත ක්‍රියාවලියකින් විසඳගන්න බැරි වුණාට පස්සේ තමයි ප්‍රශ්නේ එළියට එන්නේ. ඒතර මේ ආණ්ඩුව ඇතුලේ ඔබ කිව්ව කාරණේ ආණ්ඩුව ඇතුලේ මම පුංචි බාධාවක් කරනවා. ඉතින් ඔබතුමාලට තිබුණානේ මුදල් ඇමතුමත් එක්ක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා කියන්නේ එතන නම් විසඳුම තියනවා කියලා. විසඳුම ගන්න තැනට යන්න අපි ඇත්තෙම ඒ වන විටත් මුදල් ඇමතුමා හමු වෙලා වාසුදේව ඇමතුමාත් විමල් ඇමතුමාත් මමත් දීර්ඝ සාකච්ඡාවක් කරලායි තිබුණේ. අර අගමැතිතුමත් ඉන්න වෙලාවේ නෑ. ඒ ඊට පසු කලින් වෙච්ච දෙයක්. අපි ඔබ දන්නවා පළවෙනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට යුග දනවි මමත් ඩලසලහ පෙරුම ඇමතුමත් නිරීක්ෂණ ඉදිරිපත් කරා. හැබැයි ඒවා නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දෙවෙනි පත්‍රිකාවට ඒක සැප්තැම්බර් මාසේ 6 වෙනිදා මම ඉතින් ඉදිරිපත් කරේ.
කලින් එක ජූලි මාසේ 5 වෙනිදා වගේ ඉදිරිපත් කරේ. සැප්තැම්බර් මාසේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මමත් විමල් වීරවංශ ඇමතුමත් වාසුදේව ඇමතුමත් නිරීක්ෂණ ඉදිරිපත් කරා. ඒවත් අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වුණේ නැහැ. ඒ පිළිබඳ අපි ජනාධිපතිතුමාගෙන් අවස්ථාවක් ඉල්ලුවා තමයි ජනාධිපතිතුමා අපිට කිව්වේ මුදල් ඇමතුමා හම්බෙලා කතා කරන්න කියලා. මුදල් ඇමතුමාට කිව්වා අපිට අපිත් එක්ක සාකච්ඡාවක් කරන්න කියලා. ඒ සාකච්ඡාව පැවැත්වුණා. ඒ සාකච්ඡාවෙත් ඵලදායී වුණේ නැහැ. ඒ නිසා තමයි අපි නැවත ජනාධිපතිතුමාගෙන් වෙලාවක් ඉල්ලුවේ. එතෙන්දි තමයි ජනාධිපතිතුමා මුළු රටම දන්න පරිදි ලිඛිතව අපිට දැනුම් දුන්නා. මාව හමු වෙලා වැඩක් නැහැ. මුදල් ඇමතුමා හමු වෙන්න කියලා. ඒ අනුව තමයි අපි තීරණය කරේ නෑ මේ ප්‍රශ්නේ ස්වභාවය එයින් රටට ඇතිවන ආධිනව මොනවද කියන එක ගැන වහාම රට දැනුම්වත් කළ යුතුයි කියලා. එහි ප්‍රතිඵලය තමයි පිටකොට්ටේ සෝලිස් ශාලාවේ පැවතුණු පළමු මහජන මන්ත්‍රණ සභාව. ඔබතුමාලට දැනෙන විදිහට දැන් ජනාධිපතිතුමාව පත් කරන්න කියන වෙලාවේ ඔබතුමාලා ඍජුව පෙනී හිටියා. ඒ අවශ්‍යතාවය ගැන කිව්වා. බොහොම ළඟින් කටයුතු කරා. එහෙම රටටම දැනෙන්න ලියුම් ලියලා කරපු ගනුදෙනු නෙවෙයි නේව. හම්බ වෙලා කතා කරලා ප්‍රශ්න විසඳගත්තා. දැන් එවැනි කාරණයක් සාකච්ඡා කරන්නත් ඔබලාට ඉඩක් නොලැබෙනවා කියලා කියන්නේ ඒක මේ ගමනට ආණ්ඩුවේ ගමනට අවහිරයක් වගේ එතුමලාට දැනෙනවා ඇතිද? ඇත්තෙන් මං හිතන්නේ සංවාද කරන තරමටයි අර දහසක් මල් මාවෝ සේතුන් වරක් පැවසුවා මනෝජ් දහසක් මල් පිපේවා දහසක් මත ගැටේවා කියලා. මත ගැටෙන තරමට තමයි අපි ඉන්න ස්ථාවරයන්ගේ වැරදි අඩුපාඩු පෙනිලා අපේ ස්ථාවර තව ශක්තිමත් වෙන්නේ. අභ්‍යන්තර සාකච්ඡාව සිදු වුණොත් එළියේදී අපි ගන්න තීන්දුවක අඩුපාඩු ටික අභ්‍යන්තර සාකච්ඡාවකින් මතු වුණොත් බොයිට අපේ තීන්දුව ගන්නෙ නැහැ. ගත්තත් අපි අර අඩුපාඩු ටික හදාගෙනයි ගන්න. ඒතොර විපක්ෂයට විවේචනය කරන්න විරුද්ධවාදීන්ට විවේචනය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අභ්‍යන්තර සංවාදය කියන්නේ ඊටාම වැදගත් දෙයක්, ඊටාම හොඳ දෙයක්. අපේ නිරන්තරයෙන් තින අර ලිච්ඡවි රජදරුවන් ගැන බුදුරජාණන් වහන්සේ කියවනේ සමගියව රැස් වෙලා සමගියව කතා කරලා සමගියව නිතර සමගියව රැස් වෙලා සමගියව කතා කරලා සමගියව විසිර යෑම රාජ්‍යයක් බලවත් වීමේ ලක්ෂණයක්. ලිච්ඡවි රජදරුවන් ගැන කතා කරන්නේ ඒ රාජ්‍යයට ආක්‍රමණය කරලා අල්ලගන්න බෑ. ඒ රාජ්‍ය ශක්තිමත්. ඔය රට අල්ලන්න ගිහලා වැඩක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෙන් අහනවා ඇයි බුදුහාමුදුරනේ මේ රාජ්‍ය විතරක් එහෙම ශක්තිමත් වෙන්න හේතු මොනවද? හේතු 8ක් තියෙනවා. ඒ 8න් එකක් තමයි පළවෙනි මේක මට මතක විදියට. අපි දැන් පුංචි කාලේ දාම් පාසලෙන් ඔය ඉගෙන ගත්තේ. නිරතුරුව සමගිව රැස්වේ සමගිව සාකච්ඡා කර සමගිව විසිර යන. ඒක අනිවාර්යයෙන්ම ඕනෑම ආණ්ඩුවක තියෙනුනේ. ඒව නැති වුණොත් තමයි ආණ්ඩුව දුර්වල වෙන්නේ. හොඳයි. මේ දැනෙන දේ දුර්වලකම් මග හරවගෙන කොහොමද මේ අභියෝගාත්මක මොහොත ඉදිරියට යන්නේ? ඒකෙන් ජනතාවට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා ජනතාවත් ප්‍රශ්න කරමින් ඉන්නවා. හැමෝම ප්‍රසිද්ධිය අහන්න නැතුණාට ඔබේ හදවතේ ප්‍රශ්නයක කියලා අපිට දැනෙනවා. අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. උදේ කම්මන්පිල බලශක්තිය ඇමතුමත් එක්ක ඊට කලින් අපි හිට විරාමයක් ලබා ගන්නවා. Net FM Unlimited. හොඳ අපි නැවතත් net FM Unlimited සමග නීතිඥ උදේ ගම්මන්පිල බලශක්තිය ඇමතුමත් එක්ක අපි Unlimited සංවාදයේ දිල ඉන්නේ. මේ මොහොතේ මතුවෙන කාරණා කිහිපයක් පිළිබඳව අපි අවධානය යොමු කරා. ඒ වගේම මේ ඇතැම් කාරණාවලට ප්‍රධානම හේතුව රටේ මූල්‍ය සම්බන්ධයෙන් මතුවලා තිබෙන අර්බුදය. මේක විසඳගන්නේ කොහොමද කියලා විවිධ උත්සාහයන් ගැන කතා කරනවා. තියෙන අවස්ථාවන් ගැන කතා කරනවා. හැබැයි අවස්ථා සීමිතයි. සීමිත අවස්ථා තෝරගන්නේ නැත්තේ ඇයිද කියලා විපක්ෂයත් අහනවා සමහර වෙලාවට. මේ මූල්‍ය අර්බුද විසඳගන්න අපිට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලට ගිහිල්ලා විසඳුමක් හොයාගන්න පුළුවන්නේ ඇයි යන්න කැමති නැත්තේ? රට ඇතුලේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිද්ධ වෙනවට ආණ්ඩුව අකමැතිද? මෙවැනි දේ විපක්ෂය නිරන්තරයෙන් අහනවා. ගම්මන්පිල ඇමතුමාට දැනෙන විදිහට ඇයි යන්නේ නැත්තේ? ඒ ගැන සාකච්ඡා කරන්න අපි රැස්වීමක් දානවා. ඒකටත් බාලගිරි දෝෂය හැදිලා තියෙන්නේ. මුලින්ම බැසිල් ඇමතුමා මුදල් ඇමතිවරයා ලංකාවේ හිටියේ නැහැ. ඊළඟට අලුත් අවුරුද්දෙන් පස්සේ දැවැන්ත පෞගේ අමාත්‍ය මණ්ඩල රැස්වීම දෙකේම දැවැන්ත අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ගන්නවා. 50කට ආසන්න ගන්නවා. ඒතර පැය 3කට වඩා යනවා අමාත්‍ය මණ්ඩල රැස්වීම ඉවර වෙන්න. ඊට පස්සේ පැය 3ක් එක තැන වාඩි වෙලා හිටියම ඕනම කෙනෙක් හෙම්බත්නේ. අර වගේ තීක්ෂණව බැලිය යුතු දෙයක් කතා කරන්න ඒ මනස හොඳ නැහැ. ලබන සතියවත් මේක පැවැත්වේවි. ඇමති මණ්ඩලයේ බොහෝ දෙනෙක් මුදල් ඇමතිවරයා ලංකාවේ හිටියෙත් නැහැ.
ඒතර මහ බැංකුව අධිපතිතුමාත් භාණ්ඩාගාර ලේකම්තුමාත් කොහොමත් අමාත්‍ය මණ්ඩල රැස්වීම නැහැනේ. ඇමතුම එනවා කියලා දෙතුන් පාරක් කල් ගියේ මේ ගැන කතා කරන්න තිබුණ අවස්ථාවක මුදල් ඇමති අනිවාර්යයෙන්ම. ඇත්තෙන්ම අමාත්‍ය මණ්ඩලයේ තිබ්බ තාවකාලික සාකච්ඡාවේදී අපේ අලි සබ්රි ඇමතුමා මතු කරලා මමත් අලි සබ්රි ඇමතුමාත් රමේෂ් පතිර ඇමතුමාත් දීර්ඝව කරුණු දැක්වුවා මූල්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුත්තේ ඇයි කියලා. එතෙන්දී ඇත්තෙන්ම අපේ මගේ කල්යාණ මිත්‍රයෙක් වෙන වාසුදේව නානායක්කාර ඇමතුමා විතරයි විරෝධය පළ කරේ. අන් අයගේ එකට එකතාවය තිබ්බේ. ඊළඟ රුපියල පා කර යුතුයි පා කරන්නේ නැත්තම් අඩුම ගානේ දැනෙන සුළු මුදල් ප්‍රමාණයක් කළ යුතුයි කියන යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාගේ එකතාවය ඇති වුණා. නමුත් මේ පිළිබඳ එදා නොසිටිය අය සමග සාකච්ඡාව කිරීම තමයි දිනින් දින කල් යන්නේ. ඒක වහාම කෙරේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට මරන්න තරම් කාලයක් ඉතුරු වෙලා නැහැ. ඒ කියන්නේ මේ තීරණය පහුවෙලා නම් ගන්නේ තවත් තත්ත්වයේ බරපතල ඒ කියන්නේ ලෙඩේ අසාධ්‍ය වුණාම තමයි ගන්න. දැන් සමහර අය කියනවා පාඩු ලබන රාජ්‍ය ආයතන වහන්න කියාවි. යම් යම් සුබ සාධන දේවල් කපන්න කියාවි. දැන් මනෝජ් අපේ කකුල තුවාල වෙලා තියෙනවනේ. තුවාල වුණාම බෙහෙත් දානවා. බෙහෙත් දානකොට රිදෙනවා. බෙහෙත් දානකොට රිදෙනවායි කියලා බෙහෙත් දාන එක නොකර හිටියොත් කකුල කපන්න වෙනවා. මේ දවස්වල ගහනවා මොකද්ද අපිට ප්‍රතිශක්තිකරණ එන්නත. කොවිඩ් වලට වැක්සින් එක තමයි කට්ටිය දන්නේ. ප්‍රතිශක්තිකරණ කොවිඩ් එන්නත කියනකට වඩා ගහනකොට රිදෙනවා. රිදු ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ රැට උණ ගන්නවා ඇඟපත රිදෙන්නත් පටන් ගන්නවා. හැබැයි ඒකයි කියලා අපි මේ වැක්සින් එක නොගා හිටියොත් කොවිඩ් හැදිලා ඊට වඩා අමාරු වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් අපි වැඩි වේදනාවක් වළක්වා ගැනීමට අඩු වේදනාව දරාගත යුතුයි. මේව සාමාන්‍ය දේශපාලකයෝ කියන්නේ නැහැ පාඩුයි. ඡන්ද දිනන්නෙම පාඩුයි. හැබැයි ඉතින් ලංකාව මෙතනට වැටුනේ ඊළඟ පරම්පරාව ගැන හිතලා තීන්දුව ගන්න අය වෙනුවට ඊළඟ මැතිවරණය ගැන හිතන අය දේශපාලනය කරන නිසායි. අපි රටේ අනාගතය ගැන හිතලා අද දවසේ අමිහිරි තීන්දුව ගන්න පෙළඹෙන්න ඕනි. බණ්ඩාරනායක මැතිණිය එම අනාගත පරම්පරාව ගැන හිතලා වැඩ කරපු නායිකාවක්. අද බොහෝ වෙලාවට ඉන්නේ මොකද්ද? ණයට අරන් තමයි අපි මෙතෙක්කල් දැන් බෙතුල් ලංකාවේ 95%කට විදුලිය තියෙනවා. 70%කට ජලය තියෙනවා. ගමේ ගොඩේ තියෙන්නේ කොන්ක්‍රීට් කරපු කාපට් කරපු පාරවල්. අපි අලුත් ජීවන මට්ටමක් හදාගෙන හිටියා. හැබැයි ඒ ඔක්කොම කරේ කොහෙන්ද? ආදායම් උපයලාද? නෑ. ණයට අරගෙන. ඕනම කෙනෙක් දිගින් දිගට ණයට අරන් කාලා බීලා ජොලි හිටියොත් මොකද වෙන්නේ? කවදා හරි අර ණය චක්‍රේ හිර වෙච්ච දාට කඩාගෙන බිමටම ඇදලා පේමන්ට් එකට වැටෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ගෑස් ලිප ඇත ඒත්තු යන්නේ දර වලින්. අවුරුදු 30කට හිටිය දැන් අපි ආපහු තල්ලු වෙමින් ඉන්නෝනේ. තව ටිකක් කල් ගියාම මෝටර් සයිකලේ ඇත යන්නේ බයිසිකලේනි. විදුලි බුබුලු ඇත පත්තු වෙන්නේ ලාම්පුවයි. එතනට මේ අපි පරණ ජීවිතේට ආපහු යන්නේ. මේ අපි ගත කරලා තියෙන අපිට අයිති නැති බොරු ජීවිතයක්. ඉතින් මේ ණයට කාලා ජීවත් වීමේ ක්‍රමයේ වෙනුවට ආදායම උපයදලා රට දියුණු කිරීම වෙනුවට යන උපායකට මේ රට තල්ලු වෙනතුරු එවැනි මහන්සි වෙලා දුක් විඳලා රට හදන සංස්කෘතියකට මේ රටේ ජනතාව එකඟ වෙනතුරු මේ රට නම් අනාගතයක් නෑ මනෝජ්. දැන් අපිටත් ආරංචි වුණා ඔබතුමාලා කැබිනට් රැස්වීමේදී ඔබතුමාත් යෝජනා කරා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක යම් මේ ගනුදෙනුවක් කරන්න මේ වෙලාවේ සූදානම් වෙන එක හොඳයි කියලා. හැබැයි ඔබතුමාලගේ සගයා වාසුදේව නානායක්කාර ඇමතුමා ඊට පස්සේ ප්‍රසිද්ධිය කිව්වා ඒ තීරණය ගන්න පළවෙනි දවසේ මෙතුමලා ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. වාසුදේව නානායක්කාර ඇමතුමා මම මගේ වත්මන් පාර්ලිමේන්තුවේ මා වඩාත්ම ගරු කරන චරිතය කවුද කියලා ඇහුවොත් මම කියන්නේ වාසුදේව නානායක්කාර මහත්මයා. එතුමා තරම් හොඳ නියතමානී ඒ වගේම පරිණත නායකයෙක් මම දැක්කේ නැහැ. එතුමාගේ මම අදත් මම විතර නෙවෙයි මම විමල් වීරවංශ ඇමතුමාලා අපි ඔක්කොම ඩාල සලාපෙරුව ඇමතුමාලා අපි ඔක්කොමලා ගුරුහරුකම් ගන්නෙ වාසුදේව ඇමතුමාගේ. අපි බොහෝ මෝඩ තීන්දුව හැංගීම්බර තීන්දුව ගන්න ඉඩ තිබුණා. එතුමාගේ මග පෙන්වීම නොතිබුණාන. ඉතින් මේ අපි අතර ඒ විතර නෙවෙයි විමල් වීරවංශ ඇමතුමයි මමයි අමාත්‍ය මණ්ඩලයේදී දෙකට බෙදලා අදහස් දක්වලා තියෙනවා. අපි යාළුවෝ. අපි බොහෝ මතවලදී එකට ඉන්නවා. හැබැයි ඒකෙන් කිව්වේ නැහැ නේ හැම මතයේම එකට ඉන්නවා කියලා. දැන් මම හිතර ඔබ විවාහකයි.
ඔබ ලෝකේ වැඩිම ආදරය කරන කෙනත් එක්ක ඔබ විවාහ වුණේ. හැබැයි ඒකෙන් කිව්වේ නෑනේ එයා ආදරන හැම මතේම ඔබත් එක්කයි කියලා. ඊවල වල පුංචි ප්‍රශ්න ඇති වෙන්නේ දෙන්න එක මතේ නැති හින්දානේ. ඉතින් දීර්ඝ කාලයක් එකට ආදරය කළා මෙයා තරම් මට ගැලපෙන කෙනෙක් තවත් නැහැ කියලා කසාද බඳින එක්කෙනත් එක්කත් අපිට මත ගැටුම් ඇති වෙනවා නම් අපේ මිත්‍රයන් එක්ක මත ගැටුම් ඇති වෙන එක දේශපාලන සටන් සගයන් එක්ක මත ගැටුම් ඇතිවීම ඉතාම ස්වාභාවික තත්ත්වයයි. ඒක අපේ ඉදිරි ගමනටවත් අපේ මිත්‍රත්වයටත් අපේ සන්දානයටවත් කිසිම බාධාවක් නැහැ. ඉතාම සාධනීය සුවද මත හුවමාරු තමයි එතුමන්ලා එක්ක අපි ඇති වුණේ. ඔව්. දැන් ගම්මන්පිල ඇමතුමා මේ සියල්ල අතරේ ඊළඟ ප්‍රවේශය කොතනටද ජනතාව කල්පනා කරනවා. දැන් මේ මොහොතේ ඔබතුමාලා චෝදනා කරන කාරණා කීපයක් තියෙනවා. ජනතාව අත්විඳින කාරණා කීපයක් තියෙනවා. ඒවා ජනතාව බලාපොරොත්තු වුණු තත්ත්ව නෙමෙයි මොන පසුබිමක් යටතේ වුණත්. පහුගිය ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ජනතාව පරාජයට පත් කරේ. ඒ ක්‍රියාකලාපය පිළිබඳවත් ජනතාව සෑහීමකට පත් වෙන්නේ නැති නිසා මොකද්ද ඊළඟට ජනතාව හිතලා බලන්න ඕන දේ මොකද්ද ඊළඟට ජනතාව ගන්න තීරණය එහෙමනම් මනෝජ් මෙතන මේ කොවිඩ් හින්දා ඇති වුණු ප්‍රශ්නයක් නෙවෙයි තියෙන අපි ඒක තේරුම් ගන්න ඕනේ. කොවිඩ් පිට දාලා මේ ප්‍රශ්නේ යටපත් කරන්න බෑ. අපි 1955 සිට ඉදිරිපත් කර හිඟා අයවැය. මොකද හිඟා අයවැය කියන්නේ? ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන අයවැය. කොහොමද අයවැය පරතරය පියවගත්තේ? ණයට අරන්. ඉතින් 1955 ඉඳන් මේ වෙනකොට ගත වෙලා තියෙන අවුරුදු ගණනත් එක්ක බලද්දී දැන් මේ ණය චක්‍රයට තවත් ඉස්සරහට යන්න බෑ. ඒ විතරක් නෙවෙයි. ඒ රුපියල් ණය 1978 සිට මේ දක්වා සෑම වසරකම අපනයන ආදායමට වඩා අපේ ආනයන වියදම වැඩි. වෙනත් සරල වචනෙන් ගමේ මිනිහට තේරෙන්න කිව්වොත් පිටරට බඩු විකුණන ලබන ආදායමට වඩා පිටරටින් බඩු ගේන්න දරපු වියදම වැඩි. මේ පරතරය පියවගත්තේ කොහොමද? ඩොලර් වලින් ණය අරන්. රට ඇතුලේ රුපියල් ණය ගත්තා. පිටරටින් ඩොලර් ණය ගත්තා. දැන් මේ දෙකම දැන් අපේ ජාතික ආදායම මුළු රටේම තියෙන හැමෝම උපයන ආදායම තියෙන වසරකට. ඒකට අපි කියනවා ජාතික ආදායම නැත්තම් දලදේශීය නිෂ්පාදිතය. මේකෙන් 100ට 112ක් වෙනකම් අපි ණය අරන්. 100 පැන්න ගන්න ඉතින් ආයි ණය ගන්න බෑ. රට ඇතුළෙත් ණය ගන්න බෑ. පිට රටදිත් ණය ගන්න බෑ. දැන් අපි හිර වෙලා ඉන්නේ. ඉතින් මේ අපි දීර්ඝ කාලයක් පරම්පරා 3ක් කරගෙන ගියේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මෙතන හිර වෙලා තියෙන්නේ. කවුරු බලයට ආවත් මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න ඕනේ. මනෝජ් අද අපේ අර්බුදයට අපේ වර්තමාන අර්බුදයට හේතුව මේ අපි ජනතාවට ඩොලර් එකකින් ඇතිවෙච්ච අහේනිය නෙවෙයි. ජනතාවට අනාගතයක් පේන්නේ නැහැ. අනාගතයේ අවිනිශ්චිතයි. ඔබ නිකමට හිතන්න. ඔබ බින්ගයක් දිගේ ඇවිදගෙන යනකොට ඈත කෙළවරක එලියක් පෙනෙනවා නම් ඔබ දන්නවා අතන්ට ගියාම මේ කළුවර බින්ගේ මං ගත කරන කාලය ඉවරයි කියලා. ජව සම්පන්න ඔබ ඉදිරියට ඇදිනවා. ඔබතුවා කොතනන් ගියත් මොන දිසාවට ගියත් කට්ට කළුවර විතරයි නම් පේන්නේ. ඔබ ඇවිදින එක නතර කරලා එක තැන කඩා වැටෙනවා. ඔරුවක් හබල් ගාද්දි ඈත කෙළවරේ දූපතක් පේනකොට ඉස්සරව නැව්වලෙම කුඹල් ගයි නම් කෙනෙක් කෑ ගහන දූපතක් කියලා. ඒතර හබල් ගැසීමේ වේගය નિરાයාසයෙන්ම වැඩි වෙනවා. හැබැයි ඉලක්කයක් නැත්තම් ඈත කුණේ ආලෝකයේ පේන්නේ නැත්තම් මහසයුරේ ඉමේ දූපතක් පේන්නේ නැත්තම් ජනතාව කඩා වැටෙනවා. මොකද්ද අද අපි ඉන්න අර්බුදේ? එක අපි මේ අර්බුදේ විග්‍රහ කරලා ජනතාවට පැහැදිලි කළ යුතුයි. ආණ්ඩුවේ sannivedanaye පැත්තෙන් එක විය යුතුයි. දෙක මේ අර්බුදයෙන් ගොඩ යන්න ආණ්ඩුවට තියෙන නිශ්චිත වැඩපිළිවෙල ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒක ජනතාව දන්නවා අපිට දුක් විඳින්න වෙනවා තමයි. දුක් විඳින්න වෙන්නේ මෙච්චර කාලයක් විතරයි. අපේ ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා මේ අර්බුදයෙන් එළියට යන්න කියලා. මෙන්න මේ කාරණා දෙක ආණ්ඩුව අතින් ඉටු නොවීම නිසා තමයි මේ රටේ ජනතාව මේ ව්‍යාකූල වෙලා එක පැත්තෙන් අසහනය පිට කරනවා. මැති ඇමතුවරු දැක්කම හූ කියනවා, කෑ ගහනවා, විරෝධය පළ කරනවා, එක වලින් දමලා ගහනවා. ඒ වගේම විශාල වශයෙන් රට අත්හැරලා යන්න බලනවා. මොකද හිතන මේ රට ගොඩ යන්නේ නැහැ. රටෙන් එළියට ගිහිල්ලා අපිවත් ගොඩ යන්න ඕනේ කියලා. මේ අර්බුදයට හේතුව තමයි මේ පවතින අර්බුදයෙන් එළියට යන මාර්ගය මොකක්ද කියලා නිශ්චිතව රටට කියන්න අසමත් වීම. අර්බුදයට උත්තර කියන්න කලින් අඩුම ගානේ අර්බුදේ මොකක්ද කියලා හරි කියන්න එපේ. තාම එහෙම දෙයක් වෙන්නේ නැහැ. කවුරු හරි කියන්න හැදුවත්
කියන කෙනාටත් ගහලා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ අපිට හොඳට සල්ලි තියෙනවා කිසි ප්‍රශ්නයක් නෑ බොරු කතා වලට රැවටෙන්න එපා කියලා මේ ප්‍රශ්නේ යටපත් කරනවා. මම හිතන්නේ ඒක හරි උපායක් නෙවෙයි. දැන් විකල්ප ගැන ජනතාව හිතන්න ඕන තැනකද තියෙන්නේ කියන්නේ ගම්මන් පිළ ඇමතිතුමා? ආණ්ඩුව විසින් නිශ්චිතව විකල්ප වැඩසටහන ප්‍රශ්නය දුකට හේතුව දුකින් මිදීම. දුකින් මිදීමේ මාර්ගය. මේ චතුරාර්ය සත්‍ය රටට පැහැදිලි කරේ නැත්තම් වෙනත් ආචාර්යවරුන් සොයාගෙන වෙනත් ශාස්ත්‍රවරුන් සොයාගෙන ජනතාව ගියොත් ඒකට දොස් කියන්න බෑ. ඔබතුමාලත් එවැනි තීරණයක දින්නේ? අපි තවමත් මේ ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන එන්න උත්සාහයක යෙදලා ඉන්නවා. ඒක පුළුවන් කියලා දැනෙනවද? ගමන දුරයිද? දුෂ්කරයි. ඒත් වැඩේ තවම අතහැරලා නැහැ. අතාරින්න වෙන තත්ත්වයක්ද තියෙන්නේ? අල්ලගෙන යන්න පුළුවන් තත්ත්වයක්ද තියෙන්නේ? වැර කලින් කිව්ව උත්තරේ මම ආපහු කියන්නද? අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත අනාවැකි පළ කරන්න මම කැමති නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ උත්තර නොදී ඉන්න එක යම් තාක් දුරකට හොඳයි කියලා හිතනවා. එහෙම නෙවෙයි. අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ. මම ජනාධිපතිතුමාව ඇමති ධූරයටපත් කරා. ඇත්තම ජනාධිපතිතුමාමයි සමීපව ඇසුරු කරපු පුද්ගලයෙක්. හැබැයි ජනාධිපතිතුමාට කෙතරම් උවමනාවක් තිබුණත් මාව ඇමති තනතුරකට පත් කරන්න. ජනතාව මට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කරේ නැත්තම් එතකොට ඒ තනතුරට මාව ගේන්න බෑ. මගේ පළමු වගකීම තියෙන ජනතාවට. ඒ නිසා ජනතාවට වඩා සුදුසුයි අපි විශ්වාස කරන දේ අපි හැමදාම කරනවා. මේ මොහොතේ ආණ්ඩුව තව වසර 3ක් යන්න තියෙනවා. ඒ නිසා අපි විපක්ෂයට ගියත් මේ ආණ්ඩුව වසර 3ක් ඉදිරියට යනවා. මේ ආණ්ඩුව තමයි ජනතාව පාලනය කරන්නේ. එළියේ ඉඳන් බැන ඉන්න එක හරි ලේසි. හැබැයි ඒකෙන් ජනතාවට ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. නිසා මේක නිවැරදි කරන්න උත්සාහ කිරීම තමයි මේ මොහොතේ අපි උපාය මාර්ගෙ වෙන්නේ. අපිට ඡන්දය දුන්න ජනතාව වෙනත් විකල්පයක් ඉල්ලුවොත් ඒක තමයි අපේ තෝරා ගැනීම වෙන්නේ. ඔව්. ඒක අපි තව ඉස්සරහට බලන්න ඕනේ කියන්නේ. ද නැත්තම් දැනටම හරිද? අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත පිළිතුරු ලබා දෙන්න බෑ. තෙල් ටැංකි සම්බන්ධයෙන් අලුත් තීරණයක් අරගත්තා. ඔබතුමා මම හිතන්නේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් කියන සමාගමක් ඇති කළා. ඒ හරහා තෙල් ටැංකි උපාය මාර්ගිකව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට ගියා. අපි දැක්ක පහුගිය කාලේ තෙල් අඩු වුණා, ගණන් අඩු වුණා. ජාත්‍යන්තර වෙළඳපොලේ නමුත් ගෙනල්ලා ගබඩා කරගන්න තැනක් තිබුණේ නැහැ. අපි දැක්කා මේ Google tracking system වලට ගිහිල්ලා එක තෙල් නැවක් වෙනකන් අපි බලාගෙන හිටපු කාලයක් තිබුණා. හැබැයි ඒවටත් උත්තර කියලා ඔබතුමා ගියාට මේක ඇතුලේ තවදුරටත් බලයේ තියෙන ඉන්දියාවටද කියලා ජනතාව තුළ සැකයක් තියෙනවා නේද? ත්‍රිකුණාමලේ සමහර ජනතාව පාරට බැස්සා. දේශපාලන පක්ෂ නඩුමකට යන්න නියමිතයි කියලා කිව්වා. මේකේ තරම් සුදුසු තැනක් නෙවෙයි. ආයිමත් මොකටද කිවිසුම් අත්සන් කරන්නේ? මොකක්ද ඉන්දියාවත් එක්ක තිබුණු බැඳීම කියලා සමහර තැන්වලත් ඇහුවා. මනෝජ් මේක මහා කෝක රටක් මනෝජ්. ද්‍රෝහියෝ වීරයෝ වෙන වීරයෝ ද්‍රෝහියෝ වෙන අමුතුම තාලේ රටක්. දැන් මේ ටැංකි 99ක් තියෙනවා ත්‍රිකුණාමලේ. මහා දැවැන්ත ටැංකි සංකීර්ණයක්. 1920 දශකයේ ලෝකයේ තිබුණු 1930 දශකයේ ලෝකයේ තිබුණු විශාලතම තෙල් ටැංකි සංකීර්ණය. අද නම් එහෙම නෑ. දැවැන්ත ඒවා ලෝකයේ බොහෝ රටවල තියෙනවා. කොහොම නමුත් මේ ටැංකි 99ම මම නෙවෙයි. මේ ටැංකිය 99ම පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු 3ක් විසින් ඉන්දියාවත් එක්ක ගැට ගහලා දාලා තිබ්බේ. 1987 ජූලි 29 වෙනිදා රජීව් ගාන්ධි ජේ.ආර්. ජයවර්ධන නායකින් දෙදෙනා එකතාවයක් හදාගන්නවා මේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන්නේ ඉන්දියාවයි ලංකාවයි එකතු වෙලයි කියලා. ඔන්න ලංකාවේ ටැංකි වලට ඉන්දියාවට අත දාන්න දුන්න පළවෙනි අවස්ථාව. කතාව උනේ මොකද්ද? දෙගොල්ලෝ එකතු වෙලා සංවර්ධනය කරනවා කියලා. හැබැයි අන්තිමට මොකද වුනේ? 2003 දී ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ බෑනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හවුල පැත්තක තියලා ටැංකි 99ම අවුරුදු 35කට ඉන්දියාවට දුන්නා. ඒ විතරක් නෙවෙයි 2017 දී ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ආයි බලයට ආවම මලික් සමරවික්‍රම සුෂ්මා ස්වරාජ් අවබෝධතා ගිවිසුමෙන් ඉන්දියාවට ටැංකි අවුරුදු 99කට දෙන්න එකඟ වුණා. දැන් මේ ටැංකි කාගේ අත ගාවක් තියෙන්නේ දැන්? 99ම තියෙන ඉන්දියාව ගාව. අර කතාවක් තියෙන්නේ මනෝජ් වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා කියලා. මෙච්චර මහා සම්පතක් රටට සතුව තියෙනවා. ඉන්දියානු කාර්යයත් ඒ ටැංකි 99න් 14යි භුක්ති විඳින්නේ 85ක් දි รา පත් වෙන්න ඉඩ තියලා. අපි රුපියල් බිලියන ගණන් වැය කරමින්
බිලියනයක් එකමාරක් යනවා එක ටැංකියක් හදන්න. අපි කොළඹ මුතුරාජවෙල කොළොන්නාවේ සපුගස්කන්දේ අලුතෙන් ටැංකිය හදනවා. අර ඒකයි මම කිව්වේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා කියලා. එතකොට මේ ටැංකි ටික අවුරුදු 100කට කිට්ටුයි. දි รา පත්තමී යනවා. හැබැයි තාමත් අලුත් වැඩියා කරු පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටැංකි ටික අපි පාවිච්චි නොකර මහා අපේ ලෝකෙට ණය වෙවි සල්ලි හොයාගෙන අලුතෙන් ටැංකි හදන එක ප්‍රයෝජනයක් තියෙනවද? ඉතින් අපි මේක මට ජනාධිපතිතුමා බලශක්තිය ඇමති ධූරයේ දෙනකොට සමහරු කියනවා මේ ඉන්දියාවෙන් ණයක් ගන්න මේ ගිවිසුමක් අත්සන් කරා කියලා. මම ආරාධනා කරන ජනතාවට බලන්න www.documents.gov.lk කියන වෙබ් අඩවියේ තියෙන ඕන්න ආණ්ඩුවේ ගැසට් පත්‍ර. 2020 අගෝස්තු 9 වෙනිදා ගැසට් එකක් ගහනවා. අපි ඇමති වෙලා නැහැ තාම. ඇමතිවරුන්ගේ විශේෂපතය අයත් වෙන ආයතන අයත් වෙන අනපනත් සහ ප්‍රමුඛතාවයේදී යුතු ව්‍යාපෘති. ඒ ගැසට් එකේ 51 වෙනි පිටුවේ තියෙන බලශක්තිය ඇමතිවරයා ගැන. ප්‍රමුඛතාව ව්‍යාපෘති වලින් 4 වෙනි ව්‍යාපෘතිය තමයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම. එතකොට මම ඇමති වෙන්නත් කලින් තමයි බලශක්තිය ඇමතිවරට ඒ වගකීම පැවරුනේ. මම අගෝස්තු 12 ඇමති වුණාම ඒ වගකීම මගේ වුණා. මම ඒ ටැංකි සංවර්ධනය කරන්න අපේ කට්ටිය අපෝ සර් ඕකට යන්නවත් බෑ. 2016 දෙසැම්බර් 29 අපේ කට්ටිය යන්න ගිහලා ඉන්දියානු අපිව බලහත්කාරයෙන් රඳවගෙන හිටියා. ඒ මදුර ඉන්දියානු ආණ්ඩුවෙන් රාජ්‍යතාන්ත්‍රික අප්‍රසාදයක් පළ කර අපේ දේපලට අයිතු ලෙස ඇතුළු වුණා කියලා. ඒ නිසා ඔය ටික ගන්නවත් බෑ කියලා. මම ඉන්දියාවත් එක්ක සාකච්ඡා පටන් ගත්තා. දැන් 99ම තියෙන ඉන්දියාවේ. ඔය ගිවිසුම් මුකුත් ගහලා තිබ්බේ නැත්නම් මේ 99ම අපි තෙල් සංස්ථාවට අරන් සංවර්ධනය කරනවා. හැබැයි අපිට සිද්ධ වුණා ඉන්දියාවත් එක්ක ගිවිසුමක් කළ එකකතාවයට එන්න 99න් කොටසක් හරි අපේ කරගන්න. ඔව් සමහර ටැංකි වල සම්පූර්ණ පාලනය තවමත් තියෙන ඉන්දියාවට. ටැංකි 14ක් එහෙමයි. තව ටැංකි 24ක් හැබැයි තෙල් සංස්ථාවේ පූර්ණ පාලනයට ගන්නව ඉතිහාසයේ ප්‍රථම වතාවට. රජීව් ගාන්ධි මහත්තයත් එක්ක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එකඟ වුණේ මේ ටැංකිය හවුලේ භුක්ති විඳිනවා කියලා. 87න් පස්සේ ප්‍රථම වතාවට මට පුළුවන් වෙනවා මේ දුෂ්ට ගිවිසුමෙන් ටැංකි 24ක් නිදහස් කරගන්න. දැන් මොකද මේ ටැංකි 24 භාවිතා කරාම අද කන්කසන්තුරේට තෙල් ගෙනියන්නේ කොළොන්නාවෙන්. හැබැයි ලංකා IOC සමාගම උතුරු පළාතට, උතුරු මැද පළාතට, නැගෙනහිර පළාතට, බදුල්ලට, කුරුණෑගලට තෙල් ගෙනියන්නේ ත්‍රිකුණාමලෙන්. ඒ නිසා අපි ඒ ලංකා IOC සමාගම කරන ආකාරයට මේ ටැංකි 24 අපේ තෙල් ටික ගබඩා කරගන්න ලැබුණම අපිට ඒ ත්‍රිකුණාමලයේ සිට මේ පළාත් වලට තෙල් බෙදන්න පුළුවන්. ඒ කාරණේන් විතරක් අපි වසරකට රුපියල් බිලියනයක් ඉතුරු කරනවා. මිලියන 1000ක් ඉතුරු කරනවා. ඒ වගේම දි รา පත්තුවෙන් තිබි ඉතුරු ටැංකි 61 අපි පිටවනවා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියලා හවුල් ව්‍යාපාරයක්. මම කැමති තෙල් සංස්ථාවට 100ට 100ක් තියෙන සමාගමක් හදන්න පුළුවන් වුණා නම්. වෙයි හත් දෙයියනේ දැන් ඉතින් මේ ටැංකි ටික මෙච්චර කල් තිබ්බේ 100ට 100ක් ඉන්දියානු පාලනේ. මගේ 151ක් තෙල් සංස්ථාවට 49ක් LIOC එකට ලැබෙන සමාගමක් හදාගන්නවා. එතකොට 150 පැන්න ගම මේක රාජ්‍ය සමාගමක් වෙනවා. ඒ කියන්නේ මනෝජ් ආණ්ඩුවේ චක්‍රලේඛ වලට මේක යටත්. විගණකාධිපතිගේ විගණනයට යටත්. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ අධ්‍යක්ෂවරුන් කැඳවලා ප්‍රශ්න කරන්න පුළුවන්. විශේෂ ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න කරන්න පුළුවන් මාදිලියේ සමාගමකින් තමයි ඉතුරු ටැංකි 61 සංවර්ධනය වෙන්නේ. සල්ලි දාන්නේ කවුද? වැඩියෙන් දාන්නේ අපි. එතකොට මේ ටැංකි ටික තෙල් ගබඩා කරන්න බදු දීලා වෙනත් ද්‍රව්‍ය ගබඩා කරන්න බදු දීලා අපිට විදේශ විනිමය උපයන්න පුළුවන්. මේ ටැංකි සියල්ල ඉන්දියාවට තියෙනකම් කවුරුවක්වත් මීක් කියලා උද්ඝෝෂණ කරාද? නැහැ. මේ ටික ටැංකිවල බහුතර පාලනය අපේ අතර ගන්නවට ඔන්න විරුද්ධ උද්ඝෝෂණ කරනවා. මේක දේශ ප්‍රේමීද නැත්නම් ඉන්දියානු ප්‍රේමීද? දැන් උතන සාකච්ඡා වෙච්ච එක කාරණයක් තමයි තෙල් මිල අඩු වුණත් අපිට IOC එක හරහා ඉන්දියාවෙන් තමයි තෙල් ගන්න සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් අපිට වෙන්නේ අවාසියක් නේද කියන ප්‍රශ්නෙත් එතන තිබුණා නේද? දැන් බලන්න මනෝජ් ඔබ දකින්න ඇති මම ඉදිරිපත් කරු සියලුම කාරණා සම්බන්ධයෙන් මම ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරා. දැන් තෙල් ටැංකි යලි රටට කියලා පොතක් අපි ගහලා මාධ්‍ය ආයතන සියල්ලටම එව්වා. ඒකේ තියෙනවා මම කියන සියලුම ගිවිසුම් ඉදිරිපත් කරලා තියෙනවා. 2003 ගිවිසුමක් තිබ්බේ නෑ, අවබෝධතා ගිවිසුමක් විතරයි තියෙන්නේ කියලා සමගි ජන බලවේග කට්ටිය කිව්වනේ.
ඔන්න මං කියන්නේ ඇත්තද බොරුද ඒගොල්ලෝ කියන්නේ ඇත්තද කියලා බලන්න ඔන්න මම ඉදිරිපත් කරලා තිනවා. අපේ අමාත්‍යාංශයේ තෙල් සංස්ථාවේ වෙබ් අඩවිවල මේ තොරතුරු දාලා තියෙන ඕන කෙනෙකුට බලන්න පුළුවන්. දැන් ඔය තෙල් ඒකාධිකාරයේ LIOC සමාගමට දෙනවා කියන එක කියන එක ඉදිරිපත් කරනවද ලේඛනය? මෙන්න සාක්ෂි. මේ ගිවිසුමේ මේ වගන්තියෙන් තමයි තෙල් ඒකාධිකාරයේ ඉන්දියාවට යන්නේ කියලා. අනේ ඔගොල්ලෝ වගේ වැදගත් බුද්ධිමත් මාධ්‍යවේදී පොඩ්ඩක් ඔය මාධ්‍ය හමු වලට යන්න. ගිහිල්ලා ප්‍රශ්න කරන්න. ඔබ කියන එකට සාක්ෂිකෝ. හිතේ කටේ පැලවෙන බොරු ටික මෙහිම අතාරින්න එපා කියන එක මේ රටට යහපත් දෙයක් වෙද්දී හැමදාම විරුද්ධ වෙන මේ විපත්තිදායක බලවේගව ප්‍රශ්න කිරීම රටට ඇත්තටම ආදරය කරන දේශප්‍රේමීන්ගේ වගකීමක් වෙනවා. හොඳයි මේ වෙලාවේ ඇති වෙලා තියෙන තත්ත්ව විශේෂයෙන්ම බලශක්ති අමාත්‍යවරයා විදිහට ඉන්දිය ටෙල් ටැංකිය සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ගය සහ දේශපාලන වශයෙන් මේ මොහොතේ තිබෙන අනෙකුත් මතුවුණු ප්‍රමුඛ කාරණා පිළිබඳව අවධානය යොමු කරමින් අද අපි අන්ලිමිටඩ් සංවාදයේ යෙදුනේ. එමනම් අපේ වැඩසටහන නිමා කරන වෙලාව අපි බෙහෙවින් සූතිවන්ත වෙනවා පිවිතුරු හෙළවුරුමේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මැතිතුමාට. බොහොම ස්තුතියි මැතිතුමා. බොහොම පිං. එමනම් යලිත් දිනක හමුවන බලාපොරොත්තු ඇතිව අපි සමුගන්නවා ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක් ආයුබෝවන්. Net FM Unlimited.